ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයට අපි හරවමු. ක්‍රියා පළවෙනි පරිච්ඡේදය මේ දවස්වල අපි සභාවේ කුඩා කණ්ඩායම් වල ක්‍රියාපොත කෙරෙහි අවධානය යොමු කරනවා. ක්‍රියා පළවෙනි පරිච්ඡේදය අටවෙනි පදය කියවමු. ක්‍රියා 1:8 නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. හොඳයි. යේසුස් වහන්සේ ගෝලයන්ට කිව්වා ආත්මයන්න් වහන්සේ පැමිණි කල ඔබ බලය ලබනවා. එවිට ජෙරුසලම ජුදය සමාරිය පොළවේ සීමා දක්වා මාගේ සාක්ෂිකාරයෝ වෙනවා. ජේසුස් වහන්සේ ලෝකයට ඇවිත් උන්වහන්සේගේ ප්‍රධාන කාර්යභාරය උනේ මිනිස්යාගේ පාපය වෙනුවෙන් කුරුසියේ පූජා වීම. මිනිස්යාගේ පාපයේ වන්දිය මිනිස්යාට ගෙවන්න බැරි දේ උන්වහන්සේ ගෙවීම තමයි උන්වහන්සේගේ පළමු මූලික කාර්යය බවට පත් වුණේ. ඊළඟදී වෙන්නේ යේසුස් වහන්සේ මිනිසුන්ට ඉගැන්නුවා, දේශනා කළා, රෝගීන් සුව කළා. ඒ සියලු දේ කරමින් උන්වහන්සේ ගෝලයන් ගොඩ නැගුවා. ඒ උන්වහන්සේගේ ඉදිරි කාර්යය ඉදිරියටත් කරගෙන යන්න. එතකොට උන්වහන්සේ පොළවේ ජීවත් වෙද්දී උන්වහන්සේ ගෝලයෝ 12 දෙනෙක් ප්‍රධාන වශයෙන් එකතු කරගත්තා. ඊට අමතරවත් අය උන්වහන්සේ සමග හිටියා. නමුත් ප්‍රධාන වශයෙන් ගෝලයෝ 12 දෙනෙක් උන්වහන්සේ එකතු කරගෙන උන්වහන්සේ ඔවුන්ට ඉගැන්නුවා, ඔවුන්ව ගොඩ නැගුවා. ඉදිරි කාලේ උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න. අපි දන්නවා යේසුස් වහන්සේ කිව්වේ මේ ස්ථානයේ ක්‍රියා 1:8 ආත්මයන්න් වහන්සේ පැමුණුනාම නුඹලා බලය ලබනවා, නුඹලා මාගේ සාක්ෂිකාරයන් වෙනවා ලොව මුළුල්ලේ. මෙතන තමයි සභාවේ අනාගතය ගොඩනැගීමේ වගකීම පැවරුණේ. සභාවේ අනාගතය යේසුස් වහන්සේව අදහාගත් මිනිස්යන්ගේ එක්රැස්වීම පදනම් උනේ මේ ගෝලයන්ට උන්වහන්සේ දෙන මේ මහා පැවරුම මත තමයි. මොකක්ද මේ පැවරුම? ලොව මුළුල්ලේම ඔබ මගේ සාක්ෂිකාරයා. මේ මුළු ලෝකයටම මා පිළිබඳව ඔබ තමයි සාක්ෂිකාරයන් වෙන්නේ කියලා. ඒ සඳහා උන්වහන්සේ මුලින්ම ගෝලයෝ 12 දෙනෙක්ව තමයි සූදානම් කළේ. මේ ගෝලයෝ 12 දෙනා ජේසුස් වහන්සේ ගාවට ආවේ ලොකු කැපවීම කරලා. අපි දන්නවා ජේසුස් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතයට ඇවිත් උන්වහන්සේගේ බෞතිස්මෙන් පස්සේ ගෝලයන් තෝරගෙන උන්වහන්සේ සේවයේ යෙදෙන්න පටන් ගත්තම ජේසුස් වහන්සේ අනුව ගමන් කරන අයට එතරම් පිළිගැනීමක් තිබුණේ නැහැ. නමුත් පේදුරුල ළඟට ජේසුස් වහන්සේ ගිහින් ඔවුන්ව තෝරගන්නකොට දේව වචනේ කියනවා ඔවුන් සතුව තිබුණු දේවල් කැප කරලා අත්හැරලා යේසුස් වහන්සේව අනුගමනය කළා. අපි මාර්ක් 10 වෙනි පරිච්ඡේදයට ගියොත් අපට මාර්ක් 10 වෙනි පරිච්ඡේදය දකින්න පුළුවන්. ජේසුස් වහන්සේ ගෝලයන්ට ආරාධනා කළා උන්වහන්සේව අනුගමනය කරන්න කියලා. එතකොට මේ හැම ගෝලයෙක්ම වගේ බොහෝ දේවල් අත්හැරලා කැපකිරීම කරලා තමයි
ජේසුස් වහන්සේව අනුගමනය කරන්න පටන් ගත්තා. මේ මාර්ක් 10 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ පේදුරු ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි අපි සියල්ල අතහැරලා ඔබ වහන්සේ අනුව ආවා. ඒක සත්‍යයි. පේදුරු අහනවා ස්වාමීනි අපි සියල්ල අතහැරලා ඔබ වහන්සේ අනුව ගමන් කළා. එතකොට අපිට ඒකෙන් තේරෙනවා ඔවුන් ජේසුස් වහන්සේව අනුගමනය කළේ විවිධ අත්හැරීම් කැපවීම් තුලින්. ඔවුන් මේ ජේසුස් වහන්සේගේ ගෝලයන් බවට පත් උනේ කැපවීම් පූජාවීම් තුලින්. ඒ කැපවීම් පූජාවීම් තුලින් ඇවිත් පේදුරු දුරක් ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් අහනවා ස්වාමිනී සියල්ල අපි අතහැරලා ඔබ වහන්සේ අනුව ආවා. අපට මොනවද ලැබෙන්නේ කියලා පේදුරු ඇහුවා. එතකොට ජේසුස් වහන්සේ උන්ට දුන්න උත්තරයක් ඉතාමත් තියලයි. ජේසුස් වහන්සේ කිව්වා ඔබ මේ පොළවේ එකක් අතහැරියා නම් මා උදෙසා ඔබ මේ පොළවේදීත් ස්වර්ගයේදීත් ඒ එකට 100ක් බැගින් දී ලබන්ට යනවා. ඒක ඉතාමත් ප්‍රබල ප්‍රකාශනයක්. පේදුරු ඇහුවා ස්වාමීනි අපි මෙච්චර කැපවීම කරලා අපි ඔබ වහන්සේ අනුව ආවා. අපි මොනවද ලබන්න යන්නේ? යේසුස් වහන්සේ ඔබ මෙහෙදිත් මගේ රාජ්‍යයේදීත් ඔබ අත්හැරපු එකකට 100ක් බැගින් ඔබ ආශිර්වාද ලබන. දැන් අපි ඒ ගැන නෙවෙයි අවධානය යොමු කරන්නේ. එහෙනම් ජේසුස් වහන්සේව අනුගමනය කරන්න ගෝලයෝ ඉදිරිපත් උනේ බොහෝ පූජාවීම් මැදින්. බොහෝ කැපවීම් මැදින්. මෙච්චර පූජාවීම් කැපවීම් මැදින් ඔවුන් ජේසුස් වහන්සේව අනුගමනය කරේ බලාපොරොත්තුවක් ඇතුව. උන්වහන්සේ ගැලවුම්කරු. උන්වහන්සේ දෙවියන් වහන්සේ එවනු ලැබූ ආලේප කරනු ලැබූ තැනැන් වහන්සේ. ඒ බලාපොරොත්තුව තුළ තමයි ගෝලයෝ කැපවීම් කරලා ජේසුස් වහන්සේව අනුගමනය කරන්න පටන් ගත්තේ. එහෙනම් එච්චර දේවල් අතහැරලා ජේසුස් වහන්සේව ඕනේ කියලා ඒ පසුපස ගමන් කළා නම් ඔවුන් මොනතරම් බලාපොරොත්තුවක් ඉදිරියේ තියාගෙනද ඔවුන් මේ කැපවීම කරන්න ඇත්තේ. අපි දන්නවා පේදුරු හොඳම ආශිර්වාදයක් ලැබුව අවස්ථාවක තමයි යේසුස් වහන්සේ වෙතට එන්නේ. ඔහුගේ ජීවිත කාලේ කවදාවත් හසු නොවුණු මාළු ප්‍රමාණයක් ඔහුට ලබා ගන්න පුළුවන් වුණා. බයිබලයේ කියන්නේ ඒ දැල් බෝට්ටු ගිලෙන තරම් ඔවුන්ට මසුන් මාළු අහු වුණා කියලා. කියන්නේ එච්චර ආශිර්වාදයක් ලැබිච්ච වෙලාවේ යේසුස් වහන්සේ පේදුරුට කිව්වා මානු එන්න. බයිබලයේ කොහොමද කියන්නේ? දැල්ද ඔරුද අතහැර ඔහු උන්වහන්සේ අනුව ගියා. එහෙම කරන්න තරම් කෙනෙක් එහෙම තීරණයක් ගන්න තරම් කෙනෙක් මොන විදිහේ බලාපොරොත්තුවක් යේසුස් වහන්සේ ගැන තියන්න ඕන? ලේසියෙන් එහෙම තීරණ ගන්නව අඩුයි. අපි බලන්නේ දැලුයි ඔරුයි ඔක්කොම එක තමයි එනවා නම් එන්න. බැරිද දැල් ටිකවත් තියාගෙන ඉන්න වගේ තමයි අපි අපේ සිහිනේ හදන්නේ. හැබැයි කොහොමද පේදුරුලා යේසුස් වහන්සේව අනුගමනය කළේ? එච්චර ආශිර්වාදයක් දැක ඔවුන් දැල්ද ඔරුද අතහැර යේසුස් වහන්සේ අනුව ආවා. මෙන්න ගෝලයන්. මෙන්න යේසුස් වහන්සේට තමන්ගේ ජීවිතය කැප කළ ගෝලයන්. ඔවුන් සූදානම් වුණා අත්හැරීම් තුලින් යේසුස් වහන්සේව අනුගමනය කරන්න. ඒ නිසා තමයි ඔවුන්ට ගෝලයන් කියලා කියන්නේ. ගෝලයා කියන්නේ කැපවීමක් ඇත්තා වූ කෙනෙක්. යම්කිසි අනුගමනය කරමින් උන්වහන්සේ පසුපසේන අයට වඩා විශේෂත්වයක් අපි කතා කරනවා ගෝලයා කියන කෙනා ගැන. අන්න එහෙම ගෝලයන් තමයි යේසුස් වහන්සේ ගැන බලාපොරොත්තුෙන් නිර්භීත තීරණයන් ගත්තේ අපි සියල්ල අතහැර ඔබ වහන්සේ අනුව ගමන් කරනවා කියලා. අන්න එහෙම ගමන් කරපු ගෝලයන් ටික දුරක් ඇවිල්ලා එනකොට ජේසුස් වහන්සේ කිව්වා මම මැරෙනවා. මම තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිටිනවා. හැබැයි පේදුරුලා ගත් කටටම කිව්වා ස්වාමීනි ඒක ඔබෙන් දුර වේවා. එහෙම වෙන්න දෙන්න බෑ ඔබ වහන්සේට. යේසුස් වහන්සේ බැන්න ගෝලයන්. ඒත් උන්ට තේරුන්නේ. දැන් මොකද සිදු වුනේ? ජේසුස් වහන්සේව රෝම ආණ්ඩුව විසින් නායක පූජකයන් විසින් අත්අඩංගුවට ගත්තා.
ජේසුස් වහන්සේව කුරුසියක එල්ලා මරන්ට තීන්දු කළා. මොනවද මතේයු 14 වෙනි පරිච්ඡේදයේ 50 වෙනි පදේ ජේසුස් වහන්සේගේ ගෝලයන් ගැන කියන්නේ. මාර්ක් 14 වෙනි පරිච්ඡේදයේ 50 වෙනි පදේ අර සියල්ල අතහැර ආපු ගෝලයන් එච්චර බලාපොරොත්තුවක් ජේසුස් වහන්සේ ගැන තියාගෙන නිර්භීත තීරණයක් අරගෙන ජේසුස් වහන්සේව අනුගමනය කරන්න ගෝලයෙක් ලෙස ජීවත් වෙන්න තීරණය කරපු ගෝලයන් මාර්ක් 14:50 පදේ දිහා බලනකොට අපිට පේනවා ඉතාමත් අවාසනාවන්ත විදියට ඔවුන් උන්වහන්සේව අතහරිනවා. කියමුද මේ බයිබල් පදය? මාර්ක් 14:50 වෙනි පදය. කවුරුද කියවන්ට ගලා? මෙසේ සිදු වී යයි කීසේක. එවිට සියල්ලෝම උන්වහන්සේ අතහැර පලා ගියෝය. එවිට සියල්ලෝම ස්වාමින් වහන්සේව අතහැර පලා ගියෝය. කවුද මේ? සියල්ල අතහැර ජේසුස් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් තියාගෙන උන්වහන්සේගේ පස්සෙන් ගමන් කරපු අය. එච්චර කැපවීමක් කරලා ජේසුව අනුගමනය කරපු ගෝලයෝ දැන් ජේසුස් වහන්සේව අතහැරලා සියලු දෙනාම පලා ගියා. ජේසුගේ මරණය නිසා. ඇයි? ඔවුන් මෙච්චර දවසක් කැපවීම් කරලා මෙච්චර දවසක් ජේසුස් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් තියලා ඔවුන් උන්වහන්සේව අනුගමනය කළත් දැන් උන්වහන්සේ මරණයට පත්වීම නිසා ඔවුන් හිතුවා අපේ බලාපොරොත්තු ඉවරයි. මම මෙච්චර ජුදෙව් සමාජයක් ජේසුස් වහන්සේව විශ්වාස නොකර අවතක්සේරු කරද්දී මෙච්චර ආගමික නායකයන් ජේසුස් වහන්සේව හෙලා දකිද්දී ජේසුගේ ගෝලයෝ බවට පත්වෙන අය සියල්ල අතහැරලා එච්චර පූජාවීමක් කරලා කැපවීමක් කරලා උන්වහන්සේව අනුගමනය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ බලාපොරොත්තුව මේ වෙනකොට ඔවුන්ට බිඳ වැටුණා. ඔවුන් බලාපොරොත්තු වෙච්ච මෙසියස් වහන්සේ ගැලවුම් කරුවා නම් මෙන්න කුරුසියක ඇන ගහලා මරන්ට තීන්දුව වෙනවා. දැන් ඔවුන්ට සිදු වුණේ මොකද්ද? ඔවුන් බය වුණා. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණා. ඒ නිසා මොකද කළේ? ඔවුන් සියලු දෙනාම උන්වහන්සේව අතහැරලා යන්ට ගියා. අපි සමහර විට යේසුස් වහන්සේව අනුගමනය කරන්නේ යම් පූජාවීම් මැදින්. අපි යම් දේවල් අතහැරියා යේසුස් වහන්සේව අනුගමනය කරන දරුවන් හැටියට. අපි දෙවියන් වහන්සේට විරුද්ධ ජීවිත අපි ගත කළා. අපි මේ ලෝකයේ කුණුමෙන් සලකන දේවල් අපේ ජීවිතේ උතුම් දේවල් හැටියට අපි සලකමින් ඒව ASCII අපි ජීවත් වුණා. ඒව අල්ලගෙන අපි ජීවත් වුණා. නමුත් යම් දිනක යේසුස් වහන්සේ අපට එළිදරව් වුණාම අපි තීරණයක් ගත්තා. මට මේ දෙයට වඩා මට යේසුස් වහන්සේව වටිනවා. මම උන්වහන්සේව අනුගමනය කරනවා. මම උන්වහන්සේගේ දරුවෙක් ලෙස මම උන්වහන්සේත් එක්ක ජීවිතේ අඩිය තියනවා. අපි එහෙම තීරණයක් ගන්නකොට අපිට විවිධ අය අපහාස කරා. විවිධ අය නිඳා කළා. විවිධ වරප්‍රසාද අපිට දෙන්නේ නැහැ කියලා අපි අපෙන් ඒවා කපා දැම්මා. ඒ දේවල් බල ඒවා දැක අපි තීරණයක් ගත්තා. මට ඊට වඩා ජේසුස් වහන්සේව වටිනවා. උන්වහන්සේ මගේ ජීවිතයට එන්ට අවශ්‍යයි. ඒ නිසා මම මෙතෙක් දුර ආපු ගමනේ නිකං ආව නෙවෙයි. ඔබ සමහර දේවල් කැප කරලා යේසුස් වහන්සේට ජීවිතේ බාර දීලා තියෙන්න පුළුවන්. බොහෝ අයගේ නින්දාවන්, පීඩාවන්, අපහාසයන් මැද ඔබ කැප කරන්න ඇති. ඒ හැම දෙයක්ම යේසුනි මම ඔබ වහන්සේගේ දරුවෙක් හැටියට ජීවිතේ ගමන් කරනවා කියලා. එච්චර තීරණයක් අරගෙන ඔබගේ ජීවිතේ දුර්වලකම්, අඩුපාඩුකම් කඩාගෙන බිඳගෙන උන්වහන්සේත් එක්ක ජීවිතේ අඩියක් තිබ්බා.
ඔබට තිබුණු වරප්‍රසාද අයිතිවාසිකම් අනිත් අය නැති කරනකොට ඔබ ඒව දිහා කියලා හලහල බලන්නේ නැතුව ඒවා කැප කරලා ඔබ යේසුස් වහන්සේත් එක්ක ජීවිතේ අඩියක් තිබ්බා. එච්චර දුරක් දැන් ඔබ යේසුත් එක්ක ජීවිතේ අඩිය තියලා ගමන් කරනකොට දැන් මෙන්න ඔබගේ ජීවිතයට අභියෝගාත්මක අවස්ථාවක් එනවා. ඔබ බලාපොරොත්තු වෙච්ච මෙසියස් වහන්සේ මැරුණා වගේ. අයියෝ මම හිතුවේ මට ඒ කැප කරපු කැපකිරීමේ හැටියට මේ වගේ බලාපොරොත්තු යුතු වෙන තත්වයකට එයි කියලා. නමුත් දැන් මගේ බලාපොරොත්තුව බිඳ වැටිලා. මම හිතපු දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මම පතාගෙන ආපු සමහර දේවල් මේ වෙනකොට ඉෂ්ට වෙලා නැහැ. මම ගත්ත තීරණේ හැටියට මම ඒකේ ප්‍රතිඵල ලබා ගන්න මට පුළුවන් වෙලා නැහැ. දැන් ඉතින් මම තවදුරටත් මේ තීරණේ මත ගමන් කරන එක කොච්චර ප්‍රයෝජනවත්ද ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන්. සමහර විට ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන් මම මෙච්චර කැපවීමක් කළා. අයියෝ අපරාධේ නේද මම ඒ කැපවීම කළේ මෙච්චර කාලයක්. දැන් ඔබ තුල තියෙනවා පලා යන සිතක්. දැන් ඔබ තුල තියෙනවා බලාපොරොත්තු බිඳ වැටුණු සිතක්. දැන් ඔබ දුර්වල වෙලා, දැන් ඔබ අතහිරිය වෙලා, දැන් ඔබ කනගාටු වෙනවා. ඔබ ආපු ගමන ගැන ඔබ දුර්වලව ඔබ කල්පනා කරන්න පටන් ගන්න පුළුවන්. යේසුස් වහන්සේගේ ගෝලයන් සියල්ල අතහැර උන්වහන්සේ අනුව බලාපොරොත්තුවකින් අඩිය තිබ්බා. නමුත් උන්වහන්සේගේ මරණයෙන් පස්සේ ඒ ගෝලයන්ට සිදු වුණේ බලාපොරොත්තු බිඳ වැටීමක්. ඔවුන් ආපසු හැරිලා තමන්ගේ පරණ ජීවිතයේ දේවල් වලට යන්න පටන් ගත්තා. පේදුරු සහ තවත් ගෝලයන් ඔවුන් යලි මසුන් අල්ලන්න පටන් ගත්තා. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණා. ඔවුන් යේසුස් වහන්සේව අතහැර ගියා. සමහර අය උන්වහන්සේව දන්නේවත් හඳුනන්නේවත් නැහැ කියලා කිව්වා. සමහරක් අය යේසුස් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ වුණාම අඳුනන්නේ නැති තැනටම ඔවුන්ගේ මනස වැහිලා තිබුණා ඔවුන්ගේ දේවල් වලින්. අපි යේසුස් වහන්සේට ජීවිතේ භාර දුන්නා. උන්වහන්සේව අනුගමනය කළා කැපවීම තුලින්, පූජාවීම තුලින්. හැබැයි දැන් අපි ඉන්නේ බලාපොරොත්තු බිඳ වැටිච්ච තත්වයන් වලන. අපි ඉන්නේ දැන් බයෙන්. යේසුස් වහන්සේව අත්අඩංගුවට ගත්තම ගෝලියෝ බය වුණා. දැන් අපිත් බයෙන් ජීවත් වෙනවා. අපිත් ලෝකයට බයයි. අපිත් සමාජයට බයයි. ඒ බය නිසා අපේ සාක්ෂිය යට කරගෙන, අපි බය නිසා අපි දේව දරුවන් උන්වහන්සේගේ ගෝලයන් කියන එක හංගගෙන අපි සමාජය ඇස්සේ පෙනී සිටිනවා. අපිටත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. අපටත් ගැටුම් වලට මුහුණ දෙන්න වෙයි. අපටත් යලි මරණයට මුහුණ දෙන්න වෙයි. අපටත් අපහාස වලට මුහුණ දෙන්න වෙයි කියන බය නිසා අපි සමාජය ඇතුලේ අපි උන්වහන්සේව දන්නේවත් හඳුනන්නේවත් නෑ වගේ අපි නිකන් ෂේප් ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරමින් සිටිනවා. හැබැයි අපි පටන් ගත්තේ කොහොමද? තර්ජන ගර්ජන මැද සියලු දේ අතහැර යේසුස් වහන්සේ මගේ දෙවියන් වහන්සේ ගැලවුම්කරු ස්වාමින් වහන්සේ කියමින් තමයි අපි ගමනට ඇතුල් වුණේ. දැන් කාලය ගත වීමත් සමග දැන් ඒක දුර්වල වෙලා, බලාපොරොත්තු බිඳ වැටිලා, තීරණ ගන්න බෑ. දැන් නිකන් එළියෙන් පාලනය වෙනවා. අනිත් අයට බයයි, සමාජයට බයයි, මගේම අභ්‍යන්තරයට බයයි, මගේම සබඳතාවලට බයයි. ඒ වලින් පාලනය වෙනවා. ඒ වලින් පාලනය වෙන නිසා මම සාක්ෂිකාර දරුවෙක්, දෙවියන් වහන්සේව දන්න කෙනෙක්, උන්වහන්සේගේ ගෝලෙක්, උන්වහන්සේ මාව තෝරගෙන තිබෙනවා. ඒක යටපත් කර ඉන්නවා. ඒක යටපත් කරගෙන අපි බයින් ඉන්නවා සමාජයට. අනිත් සබඳතාවලට අපි බයයි. අපට යම් දෙයක් නැති වෙයි කියලා බය නිසා අපි ඒක යට කරගෙන ජීවත් වෙනවා. ගෝලියෝ යේසුස් වහන්සේව අතහැර ගියා. අන්න ඒ අතහැර ගිහිල්ලා ඉන්න අවස්ථාවේ ලූක් 24 වෙනි පරිච්ඡේදය ඔබට බැලුවොත් පේනවා. ලූක් 24 පරිච්ඡේදය අපි ඔක්කොම පරිච්ඡේද පිටින් කියවන්න යන්නේ නැහැ. මොකද අපිට කාලේ නැති නිසා.
නමුත් ඔබට දකින්න පුළුවන් ලූක් 24 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයේ ඉඳලා 49 වෙනි පදයේ දක්වා තියෙන ඒ දීර්ඝ පද ගණනාව ඔබ කියවුවොත් ඔබට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේගේ ගෝලයෝ 12 දෙනාට පෙනුණා. යේසුස් වහන්සේගේ ගෝලයෝ 12 දෙනාට පෙනුණා. මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ ඔවුන්ට ප්‍රකාශ වුණා. ඒ නිසා තමයි අපි බලන ක්‍රියාපොතේ ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පදවල කියන්නේ උන්වහන්සේ දින 40ක් පුරා මලවුන්ගෙන් නැගිටලා තමන්ගේ ගෝලයන්ට දර්ශනය වෙමින් ප්‍රකාශ වුණා මෙන්න මම මරණය පරාජය කොට මලවුන්ගෙන් නැගිට්ටා. ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පදවල ලූක්තුමා ක්‍රියාපොත ලියනකොට එතුමා කියනවා උන්වහන්සේ ඒ දින 40 තුල තමන්ගේ ගෝලයන්ට පෙනෙමින් දර්ශනය වෙමින් ප්‍රකාශ වෙමින් උන්වහන්සේ ඒ දින 40 ඔවුන්ට ඉගැන්නුවා කතා කළා කියලා. දැන් මොකද සිදු වුනේ? ඔවුන් දැක්ක ජේසුස් වහන්සේ බය වෙච්ච ජේසුස් වහන්සේ බලාපොරොත්තු මිද වැටුණු ඒ ජේසුස් වහන්සේ ගැන ඒ මරණය නිසා බලාපොරොත්තු බිඳ වැටුණු අවස්ථාවේදී උන්වහන්සේ කළේ මොකද්ද? උන්වහන්සේ මරණය පරාජය කරලා මලවුන්ගෙන් නැගිට්ට බව උන්වහන්සේගේ ගෝලයන්ට සාක්ෂි සහිතව ප්‍රකාශ වුණා. අන්න එහෙම ප්‍රකාශ වුණාම ගෝලයන්ට යම් ධෛර්යයක් ආවා. අපි පරාජිත නැහැ. අපි පරාජිත නැහැ. අපි අතහැරලා ගියා. අපි බය වුණා. අපි ඒ ජේසුස් වහන්සේව අපි දන්නවා කියන සාක්ෂිය අපි හැංගුවා. අපි යට කෙරුවා. අපි ඒක යට කරලා අපි ලෝකෙට බය වුණා. අපි සමාජයට බය වුණා. අපි උන්වහන්සේව අතහැරියා. ඒ නිසා අපි බලාපොරොත්තු අතහැරලා ගියා. නමුත් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා ඔවුන්ට ප්‍රකාශ වුණාම ඔවුන් තුල ධෛර්යයක් ආවා. අපගේ ස්වාමින් වහන්සේ ජීවමානයි. අන්න ඒ ධෛර්යය ඒ දින 40 තුල ජේසුස් වහන්සේ මලවුන් මැරිලා මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ දින 40ක් උන්වහන්සේගේ ගෝලයන් සමග සැරිසැරුවා. ඒ දින 40 උන්වහන්සේ උන්ට ඉගැන්නුවා, දේශනා කළා. ඔවුන් සමග ක්‍රියා කළා. අන්න එතනදී ගෝලයන් නිර්භීත වුණා. එක්තරා විදියකින් ජේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ දැන් අපට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් කියන තැනට ඔවුන් ආවා. ඒ ඇවිල්ලා ඔවුන් රැස් වෙලා ඉන්න වෙලාවේ ජේසුස් වහන්සේ ක්‍රියා 1:4-5 පදවල කියනවා මොනවද? අපි ඒ පද හරි බලාගෙන යමු. ක්‍රියා 1:4-5 පද. අපි ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ හිටියේ. දැන් අපි මේ ක්‍රියා 1:8 වෙනි පදයට ඇවිල්ලා අපි ඒකෙන් අපි දැන් අපි ගමන් කරමින් ඉන්නවා යම් කරුණු වලට. දැන් අපි ක්‍රියා 1:4 සහ 5 පදවලට යනවා. උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා කරමින් යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටපල්ලා. මක්නිසාද යොහාන් වතුරෙන් බවතිස්ම කළේය. නමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බවතිස්ම කරනු ලබන්නහු යයි කීසේක. ආමේන්. මොනවද යේසුස් වහන්සේ කිව්වේ? යේසුස් වහන්සේ කිව්වා උඹලා යෙරුසලමෙන් අහක්ම නොගොස් නැවතී සිටින්න. නුඹලාව ස්නාපක ජුවාම් නුඹලාව වතුරෙන් බෞතිස්ම ස්නාපනය කළා. නමුත් දැන් එන්ට යන තැනන් වහන්සේ නුඹලාව ගින්නෙන් ශුද්ධාත්මයන් වහන්සේගෙන් බෞතිස්ම කරන්න යන. එතෙක් නතර වී සිටින්න කියලා අර ගෝලයන්ට ජේසුස් වහන්සේ කිව්වා. කියලා පල්ලෙහාට ගිහිල්ලා ක්‍රියා 1:8 තමයි අද දවසේ අපි අවධානය යොමු කරන්නේ. මොනවද කිව්වේ? ආත්මයන්න් වහන්සේ පැමිණි කල ඔබ බලය ලබනවා. එවිට ඔබ ජුදය ජෙරුසලම ජුදය සමාරිය පොළවේ සීමාවල් දක්වාම මගේ සාක්ෂිකාරයෝ වෙනවා.
වචනේ අපි බලමින් ඉන්නේ. මගේ සාක්ෂිකාරයෝ. ඒ මගේ සාක්ෂිකාරයෝ වෙන්න 12ක් තෝරගත්තා. ඒ 12 ආවේ කැපවීම කරලා ජේසුස් වහන්සේ අනු ආවේ. ඒ 12 දෙනා ජේසුස් වහන්සේව අනුගමනය කළේ එදත් තර්ජන අභියෝග තිබිච්ච කාලේ. හැබැයි ඒවට බය නොවි ඔවුන් තීරණ ගත්තා ජේසුස් වහන්සේව අනුගමනය කරන්න. එච්චර තීරණ අරගෙන ආපු ගෝලිය 12 දෙනා ජේසුගේ මරණය ඉදිරියේ බය වුණා, පලා ගියා, අත්හැරියා. ලෝකයේ ඉදිරියේ ඒ ගෝලයෝ සාක්ෂිකාරයෝ කියන දේ සැඟෙව්වා ලෝකයේ ඉදිරිපිට. නමුත් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා දින 40ක් ඔවුන්ට ප්‍රකාශ වෙමින් උගන්වමින් කරුණු පැහැදිලි කළා මම ජීවමානව දැන් සිටිනවා කියලා. අන්න එතනදී තමයි ඔවුන් දිරියක් ලබා ගත්තේ ඔව් අපි ඉදිරියට යන්න අවශ්‍යයි. නමුත් උන්වහන්සේ ඔවුන්ට කියනවා ක්‍රියා 1:4-5 තවමත් යන්න එපා ඔබ ජෙරුසලමේ නතර වී සිටින්න. ඔබ යන්න අවශ්‍ය සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබට පැමුණුනාමයි. ක්‍රියා 1:8 මොනවද කියන්නේ? ආත්මයන්න් වහන්සේ පැමිණි කල ඔබ බලය ලබන්න. එවිට තමයි මොනවද කියන්නේ? ඔබ ලෝකය පුරාම මගේ සාක්ෂිකාරයෝ වන්නේ. ඔබව දෙවියන් වහන්සේ තෝරාගත්තේ ඒ ගෝලයන්ව වගේ උන්වහන්සේ ඔබව තෝරාගත්තේ උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක් ලෙස මේ ලෝකේ ප්‍රකාශ වෙන්න. ජේසුස් වහන්සේ ගෝලයන් තෝරාගත්තා වගේ උන්වහන්සේ දහසක් අතරින් ඔබව තෝරාගෙන තිබෙනවා. උන්වහන්සේගේ දරුවෙක් ලෙස සාක්ෂිකාරයෙක් ලෙස ජීවත් වෙන්න. ඒ සාක්ෂිකාරයෙක් ලෙස ජීවත් වෙන ගමනේ ඔබ ජීවත් වෙන මේ ලෝකයේ ඇතුලේ ඔබට භය උපදවන දේවල් වලට මුහුණ දෙයි ඔබ. ඔබ ජේසුගේ සාක්ෂිකාරයෙක් හැටියට තෝරාගෙන තිබෙන බව දන්නවා. උන්වහන්සේගේ සාක්ෂියක් ඇති දරුවෙක් ලෙස ජීවත් වෙන්න ඕන කියලා ඔබ දන්නවා. ඔබ පුදුමාකාර විනාශයක කාලකන්ණි ජීවිතයක සිටියේදී උන්වහන්සේ ඔබට ප්‍රේම කරලා ඔබව නිදහස් කළා කියලා ඔබ දන්නවා. ඔබ යන්න ගිය මහා පාපිෂ්ඨ විනාශකාරී ජීවිතෙන් උන්වහන්සේ ඔබ හැරෙව්වා. ඒක ඔබ හොඳට දන්නවා. ඔබට ඒක ඉතාමත් හොඳ සාක්ෂියක් හැටියට ඔබේ හදවතේ අභ්‍යන්තරේ හෘද සාක්ෂිය තියෙනවා. හැබැයි ඔබ මුණ දෙන වාතාවරණයට ඔබ යට වෙනවා. ඔබ ලෝකෙට බයයි. ඔබ ලෝකේ හඬට බයයි. ඒ ලෝකේ හඬට බය නිසා ඔබ ඒ සාක්ෂිය යටපත් කරනවා. ඒ නිසා ඔබට පුළුවන් වෙලා තියෙනවා යේසුස් වහන්සේව මරන්ට යේසුස් වහන්සේව මරන්ට තීරණය කළ ලෝකයාගේ හඬට බය වෙච්ච ගෝලෙක් වගේ ඔබත් අද ඒ ලෝකේ හඬට බය වෙලා ඔබ ඒගොල්ලන්ගේ කෙනෙක් වගේ ජීවත් වෙන්න බැරදරනවා. ඔබ පේදුරු කිව්වා අර ගැහණියෙක් ඇවිල්ලා ඔබ යේසුස් වහන්සේව සමග සිටියා නේද? ඔව් පෙන්වන්න උත්සාහ කළා. පිස්සුද මං උන්වහන්සේව දන්නේවත් හඳුනන්නේවත් නැහැ. මාත් උඹලා වගේ කෙනෙක් නේ. මම උඹලගේ ගොඩේ ඉන්නේ. මං උන්වහන්සේව දන්නේ නැහැ. ඒ කියන රංගපෑමට ආවා. අපි සමහර වෙලාවට ජේසුස් වහන්සේ මෙතරම් පූජාවක් කරලා යේසුස් වහන්සේ අපේ පාපයේ වන්දිය ගෙවලා අපේ පාපය ගණන් නොගෙන ඒ පාපයේ දඬුවම උන්වහන්සේ පිටට ගෙන අපට තිබෙන ප්‍රේමය නිසා උන්වහන්සේ අපිව නිදහස් කළා. එතරම් ප්‍රේමයක් අපි මේ පොළවේ ජීවිත කාලේ කවදාවත් අපි ලබලා නැති ප්‍රේමයක් අපි උන්වහන්සේගෙන් ලැබුවා. මුළු ලෝකය අපිව ප්‍රතික්ෂේප කරද්දී මුළු සමාජයක් අපිව කොන් කරද්දී අපි දැනගත්ත නේද යේසුස් වහන්සේ අපට ආදරෙයි මේ මුළු විශ්වයටම වඩා කියලා. එතරම් ප්‍රේමයක් අපි උන්වහන්සේගෙන් ලබාගෙන උන්වහන්සේගේ තෝරා ගැනීමට ප්‍රතිචාර දැක්වුවා අපි කැපවීම තුලින්. යම් දේවල් අපි අතහැරියා. යම් දේවල් අපි ගණන් ගත්තේ නැහැ. යේසුස් වහන්සේව මට ඊට වඩා වටිනවා කියලා මං කල්පනා කරන්න පටන් ගත්තා.
නමුත් දැන් ඔබ ලෝකයට බයයි. දැන් ඔබ ලෝකයට බයයි. ලෝකයේ එන පීඩනයට බයයි. ඒ නිසා ඔබ ජේසුස් වහන්සේව දන්නේවත් හඳුනන්නේවත් නැති කෙනෙක් වගේ තමයි ඔබ පෙනී සිටින්න උත්සාහ කරන්නේ. හැබැයි උන්වහන්සේ කියනවා මං ඔබව තෝරගත්තේ ලෝකයටම සාක්ෂිකාරයෙක් වෙන්න. ලෝකයේ මුළුල්ලේ මගේ සාක්ෂිකාරයෙක් වෙන්න. ඔබව තෝරගත්තේ ජේසුස් වහන්සේව නොඅදහන මිනිසයන් අතර සාක්ෂිකාරයෙක් වෙන්න. ජේසුස් වහන්සේ ගෝලයෝ 12 දෙනෙක් තෝරාගත්තේ ඒ සාක්ෂිකාරයන් මත අනාගත සභාව ගොඩනගන්නයි. උන්වහන්සේ ඔබව තෝරගත්තේ මේ විනාශ වෙන ලෝකයට සාක්ෂිකාරයෙක් වෙන්න. දැන් ඔබ සාක්ෂිකාරයෙක් වෙනවා වෙනුවට ඒ සාක්ෂිය අවතක්සේරු කරලා ජීවත් වෙන තැනට පත් වෙලා සිටින්න පුළුවන්. ඔබට බයයි සමහර දේවල් ගැන. ඔබට බලාපොරොත්තු බිඳ වැටුණ සමහර ගමන් මඟ තුල. සමහර සිදු වුණු දේවල් වලදී ඔබට තිබුණු බලාපොරොත්තු නැති වුණා. ඔබ ගාව ගොඩ නැගුණු ශක්තිය, ඔබ ගාව ගොඩ නැගුණු ඒ බලය ඔබ ගාව ඒක නැති වුණා. දැන් ඔබ හිතනවා දැන් මට ගමන් කරන්න බෑ. දැන් ඉතින් මං ආපස්සට තමයි ගමන් කරන්න ඕනේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි. ජේසුස් වහන්සේගේ ගෝලයන් හැම කෙනෙක්ම ඒ පස්සට ගමන් කිරීම ගමන් කළා. ප්‍රධාන වශයෙන් මොනවා නිසාද? බය නිසා. බය නිසා. අදත් අපි ගොඩාක් දේවල් කරන්නේ හෝ නොකරන්නේ සමාජයට තියෙන බය නිසා. සමාජයට තියෙන බය නිසා. අපි එළියට බයයි. අපි යම් දේවල් ගැන බයයි. අපි ඒ ජීවිතයට තියෙන බය නිසා, සමාජයට තියෙන බය නිසා, ලැජ්ජාව බය, ඒ බය නිසා තමයි අපි සමහර දේවල් කරන්නේ. ඉස්සරලම මම හිතන්නේ ඉස්සරලම මම අරක්කු බීපු දවස. ඉස්සරලම මම අරක්කු බීපු දවස. ඒ මගේ දැනටත් මං තරුණයි. ඒ මගේ ඊටත් වඩා තරුණ කාලේ එක්තරා මංගල්‍යයකට මගේ යාළුවෙකුගේ ගෙදර මංගල්‍යයකට ඒ යාළුවාගේ නෑදෑයන් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ ලොකු පවුල්වල අය. ඒගොල්ලෝ ලොකු පවුල්වල අය. ලොකු කියලා එක තේරෙනවනේ. කියන්නේ එහෙමනේ ලොකුයි කියලානේ. මොකුත් නැතත් ලොකුයි. ලොකු පවුල්වල අය. ඉතින් එදා මමත් මගේ යාළුවොත් එක්ක එතනට ගිය වෙලාවේ ඔක්කොම බොනවාද? සාමාන්‍යයෙන් මං එහෙම නැහැ. හැබැයි එතනට ගිය වෙලාවේ මම එතකොට යේසුස් වහන්සේව අදහගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. හොඳට පිස්සු නටන කෙනෙක්. හැබැයි යම් දේවල් ජීවිතේ තේරුම් අරගෙන ගිය කෙනෙක්. එතනට ගියාම ඔක්කොම ටික බොනවා. හැබැයි මං විතරක් බොන්නේ නැහැ. දැන් මං විතරක් බොන්නේ නැතෝ ගියාම එතන හිටියා ලොකු ගාමන් ෆැක්ටරි එක අයිතිකාරයෙක්. එයා තමයි ඒකේ බොස්. එයාගේ මැනේජර්ස්ලා හිටියා. එතකොට මේ පවුල් වලට සම්බන්ධ තව අය එතන හිටියා. ඉතින් අපි තමයි නිකන් මේ ගමෙන් ගොඩෙන් වගේ ගියේ. ඉතින් දැන් එතනට ගියාට පස්සේ මේ බොසා එකපාරට මාදිහා බල්ලගා ලැජ්ජයි කොල්ලෙක් වුණාම බොන්නේ නැල්ලු. කොල්ලෙක් වුණාම ආවද? ගෑණියෙක් වගේ මොකෙද්ද මූ? එහෙම තමයි කිව්වේ. ලැජ්ජ නැද්ද බං? මේ ගෑනු බොනවා. මූ බොන්නේ නැහැ. එදා තමයි පළවෙනි වතාවට බීපු දවස. මොනවා නිසාද? හරි රසයි, ඇඟට ගුණයි, ඇටකටු ශක්තිමත් වේ, මස් පිඩු පිම්බේ. ඒ නිසා කැල්සියම් මොනවාද? ප්‍රෝටීන් යකඩ මට ලැබේ. ඒ හින්දාද? ඇයි මේ බීමගේ ඔය ගැන දන්නේ නැති කෙනෙක්ද මං? දන්නවා. මං ඒ කාලේ දැනගෙන හිටියා.
දැන් ඔය ගෙදරට ගියාම ඕක කටේ තියන්න මට හේතුවක් වුණේ මොකද්ද? අර වටේ ඉන්න අයගේ බය ගැන්වීම. ලැජ්ජයි කොල්ලෙක් වුණාම ගෑණියෙක් නේද පිරිමියෙක් වුණාම ඕවදට ගෑනුත් බොනවා බියර් එකක්. මූ විතරයි ගෑණියෙක් වගේ ඉන්නේ. අපේ ඔක්කොම පේනවා නේද සෙට් වෙලා ඉන්න විදිය. එහෙම කිව්ව ගමන් මං ගෑණියෙක් වුණා. දැන් මෙච්චරකම් පිරිමියෙක් වගේ හිටියේ. ඒ වෙලාවේ තමයි සාය හදගත්තා. ඒ වෙලාවේ සාය ඇතගෙන ලස්සනයි කියන්නේ මං අපරාධ කියන්න බෑ. එදා තමයි පළවෙනි වතාවට මං ඔය කට ගෑවේ සායක් ඇඳගත්තාට පස්සේ. මෙච්චරකම් පිරිමියෙක් වගේ තීරණයක් අරන් උන්නු මං එදා තමයි ප්‍රථම වතාවට සාය අඳින්න සිද්ධ වුනේ. මොකක් නිසාද සාය ඇඳේ වෙලාවේ? එච්චරට ගෑනු පාට් එකක් රංගපෑවේ. බයට. අර වගේ කෙනෙක් එහෙම ප්‍රකාශනයක් කළාම සමාජයට බයයි. සමාජයට බයයි මං. ඒ බය නිසා ඒක මං කළා ඒ වෙලාවේ. ඒ වගේ තමයි අපි මේ ලෝකයට බය නිසා අපි සමහර දේවල් ඒ අය වගේ කියලා පෙන්වන්න කරනවා. අපිත් ඕගොල්ලෝ වගේ තමයි. අපිත් ඉතින් වෙනස් අය නෙවෙයි. අපිටත් පුළුවන් කියලා අපි පෙන්වන්න හදනවා. ඇයි බයයි? ඒ එළිය හඬට බයයි. ඒ එළිය තර්ජනයට බයයි. මම ඒ අයට බය නිසා මම ඒ අය හා සමාන කෙනෙක් ලෙස පෙනී සිටින්න උත්සාහ කරනවා. අපි හරි බයයි. අරගොල්ලන්ට මොනවා හරි තියෙනවා නම් මට නැත්තම් එතනත් බයයි. මොකද ඒගොල්ලන්ට තියෙනවා මට නෑ. බයයි ජීවිතේට. හැම වෙලාවෙම බයෙන් පිරීලා ජීවත් වෙන්නේ. ඒ නිසා අනුකරණ දේ කරන්න යනවා. ඒක කොච්චර හොඳද වැරදිද? ඒක දෙවියන් වහන්සේට ගෞරවයක්ද අදාළ නෑ. බය නම් කෙරුවා. මෙච්චර ජේසුස් වහන්සේ වෙනුවෙන් කැපවීම කරලා අත්හැරලා උන්වහන්සේව අනුගමනය කරපු පේදුරු උන්වහන්සේව හඳුනන්නේ නැහැ කිව්වේ මොකටද? ඇත්තටම මිනිහා උන්වහන්සේව දන්නේ නැද්ද? දන්නවා. ප්‍රධාන ගෝලයක් හැටියට හිටියා නේද? දේශනා කරන්න යද්දී සුද්ධාත්මයන් වහන්සේගේ බලය දීලා අර දේශනා කරන්න පිටත් කරලා හැරියා නේද? යක්ෂයන් දුරු කළා නේද? රෝගීන් සුව කළා නේද? සුභාරංචිය දෙන්න තැන් තැන් වලට ගියා නේද පේදුරු? ඔව්. ගියා. හැබැයි වෙලාව ආවම කොච්චර දේවල් කරලා තිබුණත් ඔව් සේවය කළා. ඔව් දෙවියන් වහන්සේගේ අනිත් අයට කිව්වා. ඔව් ගොඩක් අතහැරලා කැපවීම කරලා ජේසුස් වහන්සේව අනුගමනය කෙරුවා. හැබැයි දැන් එළියට බයයි. මිනිස්සුන්ට බයයි. ඒ බය නිසා දැන් ජේසුස් වහන්සේගේ සාක්ෂිය යටපත් කරලා දෙවියන් වහන්සේට අගෞරව වෙන විදිය දේවල් කරමින් ජීවත් වෙනවා. අපි බයයි එළියට. ඒ නිසා අපි අමතක කරනවා උන්වහන්සේ මං වෙනුවෙන් කළ පූජාව. ඒක තව මිනිහෙක් මං වෙනුවෙන් කරලා නෑ කවදාවත්. මට ගොඩක් ප්‍රේම කරනවා කියන කිසිවෙක් මං වෙනුවෙන් කුරුසියේ පූජා වුණේ නෑ. ඔය එළිය සත්‍ය දාන කිසි කෙනෙක් මගේ පාපයට සමාව දීලා මාව පිළිගත්තා වගේ ඒ කිසි කෙනෙක් ඒක කරලා නෑ. ඒක කළේ යේසුස් වහන්සේ පමණයි. එච්චරට උත්තරීතර ප්‍රේමයකින් මාව තෝරගත්ත යේසුස් වහන්සේ තෝරාගෙන සිටිද්දී මම උන්වහන්සේව දන්නේවත් හඳුනන්නේවත් නැති සාක්ෂිකාරයෙක් වගේ තමයි අර එළියට බය වෙලා කටයුතු කරලා පෙන්වන්න හදන්නේ. මතක තියාගන්න යේසුස් වහන්සේ ඔබවත් මාවත් තෝරාගෙන තිබෙන්නේ ලෝකයටම සාක්ෂිකාරයෙක් වෙන්න. සාක්ෂිකාරයෙක් අපි. මෙන්න යේසුස් වහන්සේව අනුගමනය කරන අය. මෙන්න යේසුස් වහන්සේව අපේ ජීවිතේ ප්‍රධානිය කරගෙන ඉන්න අපේ ජීවිත ගමන. මෙන්න අපේ ප්‍රමුඛතා. මෙන්න අපේ ආකල්ප. මෙන්න අපේ වටිනාකම්. මෙන්න අපේ තීරණ. මෙන්න අපේ ඉදිරි ගමන. ඒ යේසුස් වහන්සේගේ ප්‍රතිමූර්තියක් සාක්ෂිකාරයන් තානාපතියන් වෙන්න තමයි උන්වහන්සේ අපිව තෝරාගෙන තිබෙන්නේ. ඒක වෙනස් වෙන්න බෑ. ලොකු කම්පැනිකාරයෝ ටිකක් වටේ ඉඳගෙන අපිට සවුත්තු දැම්මා කියලා. ලොකු දේවල් වගේක් පෙන්නලා මෙන්න මෙහෙමයි කියලා පෙන්නුවා කියලා ඒවට බය වෙලා තුද කියලා බය වෙලා එහෙම ප්‍රතිපත්ති පාවලා දෙන තැනකට
එන්න නෙවෙයි උන්වහන්සේ අපිව සාක්ෂිකාරයන් කළේ. හැබැයි ගෝලයන් එතනට වැටුණා. හැබැයි උන්වහන්සේ කිව්වා බලයෙන් සරසනතුරු නැවතී සිටින්න. එහෙනම් වැදගත් දේ මොකද්ද? සුද්ධාත්මයන්න් වහන්සේගේ ආලේපය. සුද්ධාත්මයන්න් වහන්සේ නැතිව අපේ මේ මිනිස් ශරීරය සහ මනස අපිට තනියෙන් ගෙනියන්න බෑ. අපේ ජීවිතයට සුද්ධාත්මයන්න් වහන්සේගේ බලය ඕන. ක්‍රියා 1:8 කියන්නේ ඒකයි. ආත්මයන්න් වහන්සේ පැමිණි කල බලය. එවිට ජුදය ජෙරුසලම ජුදය සමාරිය පොළවේ සීමා දක්වා සාක්ෂිකාරයෝ වෙන්න. සාක්ෂිකාරයෝ වෙන්න සුද්ධාත්මයන්න් වහන්සේව අපට ඕනේ. සුද්ධාත්මයන්න් වහන්සේ නැතිව අපට සාක්ෂිකාරයෙක් ලෙස මේ බය ගන්වන ලෝකයේසේ කොන්ද කෙලින් තියාගෙන සරමක් ඇඳගෙන ඉන්න බෑ. එහෙම ඉන්න නම් අපිට සුද්ධාත්මයන්න් වහන්සේගේ ගින්න ආලේපය අපි තුල ක්‍රියා කරන්න අවශ්‍යයි. අපි දුර්වලයි මිනිස්යන් හැටියට. අපි බෙලහීනයි. අපි ලෝකෙට බයයි. අපි යම් දේවල් වලට යට වෙනවා. ඔව් ඒක තමයි අපේ මනුෂ්‍ය ස්වභාවය. අපේ මනුෂ්‍ය ගති පැවතුම් ඒ විදිහට තමයි ක්‍රියා කරන්නේ. නමුත් අපි තුලට සුද්ධාත්මයන්න් වහන්සේගේ ආලේපය ක්‍රියා කරන විට සුද්ධාත්මයන්න් වහන්සේ සමග ජීවත් වෙන ගමන් කරන මිනිසෙක් බවට පත් වෙනකොට අපි උන්වහන්සේගේ බලයෙන් අපි සාක්ෂිකාරයන් ලෙස ජීවත් වෙන්න යනවා. ඒ නිසා ඔබටත් මටත් සුද්ධාත්මයන්න් වහන්සේගේ බලය අවශ්‍යයි. ඔබ පටන් ගත්ත ඉතාමත් හොඳ විදියට බලාපොරොත්තු ඇතුව ඔබ පටන් ගත්ත ඉතාමත් කැපවීම කරලා පූජාවීම් කරලා ඔබ ගොඩාක් සාක්ෂිකාරයෙක් ලෙස ක්‍රියා කළා. ඔබ යේසුස් වහන්සේව මහිමයට පත් කරන දරුවෙක් වුණා. නමුත් යම් අවස්ථාවක් ආවා ඔබේ ජීවිතයේ ඒ බලාපොරොත්තු කඩ වුණා. ඔබ බය වුණා. ඔබ දෙවියන් වහන්සේ ඔබව කැඳ උතනන් වහන්සේට වඩා ඔබ වෙන දේවල් ඔබගේ ජීවිතයේ ඉහළට දාගත්තා. යම් දේවල් නිසා ඔබගේ ගමන සාක්ෂිය අගෞරවයට පත් වුණා. නමුත් ඔබ දන්නවද උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ ඔබව තෝරන් තියනවා. ඔබට දැන් අවශ්‍යයි සුද්ධාත්මයන්න් වහන්සේගේ බලය. ඔබට අවශ්‍යයි උන්වහන්සේගේ ආලේපය. ඔබට අවශ්‍යයි උන්වහන්සේගේ වැඩ සිටීම. එවිට ඔබේ දුර්වල මනස ඔබ ජය ගන්න යනවා. ඔබේ දුර්වල හැඟීම් ඔබ ජය ගන්න යනවා. ඒකට ඔබගේ ජීවිතය තුල සුද්ධාත්මයන්න් වහන්සේට ඔබ ඉඩ දෙන්න අවශ්‍යයි. එනිසා ඔබ කියනවා නම් අද දවසේ සුද්ධාත්මයන්න් වහන්සේ මාව පුරවන්න, මාව ආලේප කරන්න, නිරතුරු ඔබ වහන්සේ මා තුල වැඩ සිටින්න, අවසානයේ දක්වා ඔබගේ සාක්ෂිකාර දරුවෙක් ලෙස ජීවත් වෙන්න මාව ඔබ වහන්සේ මෙහෙවන්න කියලා උන්වහන්සේ කවදාවත් ඔබ අත්හැරලා යන්න යන්නේ. අපට බයිබලයේ පෙන්නලා දීලා තියෙන සුද්ධාත්මයන්න් වහන්සේ බයිබලයේ කියනවා උන්වහන්සේ කිසිසේත් නුඹෙන් අහක්ව නොයන්නෙමි. උන්වහන්සේ අන්තිමය දක්වා අප සමග සිටින්න පොරොන්දු වී තිබෙනවා. ලෝකයේ අධිපතියාට වඩා මන් තුල ඉන්න තැනන් වහන්සේ බලවත් බව කියලා තියෙනවා. ඒ සුද්ධාත්මයන්න් වහන්සේට ඔබ කිව්වොත් මාව පුරවන්න, මට ඔබ වහන්සේව ඕනේ, මම ජීවත් වෙන හැම තප්පරයකම ඔබ වහන්සේ නැතිව මට ඔබගේ සාක්ෂිකාරයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා උන්වහන්සේ නිරතුරුවම ඔබව නිරන්තරයෙන්ම පුරවමින් සිටිනවා. අපට බයිබලයේ ආත්මයන්ගෙන් පිරෙන්න කියන වචනය ඒක නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක තේරුම් කරන වචනයක් ඇටියටයි තියෙන්නේ. පිරෙන්න ඒක නිතරම සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒ නිසා සුද්ධාත්මයන්න් වහන්සේව ඕනේ කියන ජීවිතයට ඇතුල් වෙන්න. ක්‍රියා 1:8 කියන්නේ මොකක්ද? ආත්මයන්න් වහන්සේ පැමිණි කල ඔබ බලය ලබ. එවිට ජුදය, ජෙරුසලම, සමාරිය පොළවේ සීමා දක්වාම මගේ සාක්ෂිකාරයෝ වෙනවා. අන්න ඒ සාක්ෂිකාරකම නිසා තමයි අද ලෝකේ පුරාම දෙවියන් වහන්සේව නමස්කාර කරන කිතුණු සෙනගක් සිටින්නේ. ඒ සුද්ධාත්මයන්න් වහන්සේ නැතුව ගෝලයන්ට බැරි වුණා සාක්ෂිකාරයන් වෙන්න කියලා උන්වහන්සේ පවරපු දේ සම්පූර්ණ කරන්න. ඒක සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ
ශුද්ධාත්මයන්න් වහන්සේට ඉඩ දෙන ජීවිතයක් අපි තුල තිබුණොත් පමණයි. ඒ නිසා ශුද්ධාත්මයන්න් වහන්සේට හොඳින් ඉඩ දෙන්න. අපි අවසානයේ බලමු. ක්‍රියා 1 ලූක් 12 වෙනි පරිච්ඡේදයට අපි හරවමු. මෙන්න සාක්ෂිකාර සෙනගක් බවට අපි පත් වෙද්දී ක්‍රියා 1:8 යලිත් අපි 12 වෙනි පරිච්ඡේදය පෙරලනවා. ක්‍රියා 1:8 කියන්නේ ආත්මයන්න් වහන්සේ පැමිණි කල ඔබ බලය ලබනවා. එවිට ජෙරුසලම, ජුදය, සමාරිය පොළවේ සීමා දක්වාම මගේ සාක්ෂිකාරයන් වෙනවා. ඒ නිසා දැන් මම සාක්ෂිකාරයෙක් වෙන්න අවශ්‍යයි. මම ඉන්න තැන සිට. කොහෙද ඔබ ඉන්නේ? ඔබ ඉන්න තැනින් සාක්ෂිකාරයෙක් වීම ආරම්භ කරන්න. ඔබ ඉන්න ගෙදරින් සාක්ෂිකාරයෙක් බවට පත් වෙන්න. ඔබ ඉන්න අවට අසල්වැසියන් අතරින් ඔබ සාක්ෂිකාරයෙක් බවට පත් වෙන්න. යේසුස් වහන්සේ ගෝලයන්ට කිව්වා ඔබ යෙරුසලමෙන් පටන් ගන්න. ඔබ ඉන්නේ එතනින්. ඔබ යෙරුසලමෙන් පටන් ගන්න. ඔබගේ ජනතාව අතර, ඔබගේ සෙනග අතර ඔබ සාක්ෂිකාරයෙක් වෙන්න. ඒ නිසා ඔබව උන්වහන්සේ තෝරන් තිබෙනවා. උන්වහන්සේගේ සාක්ෂිකාර දරුවෙක් වෙන්න පටන් ගන්න. ඔබ ඉන්න ගෙදර අවටින් සාක්ෂිකාරයෙක් වෙන්න පටන්. ඔබ ඉන්න ගම ඇතුලේ අනිත් අය අතර ඔබ ඒ සාක්ෂිකාර ජීවිතේ තියාගන්න. ඉන්න තැන අතහැරලා අපිට හරි ලේසි අපිව නොදන්නා තැනක සාක්ෂිකාරයෙක් වගේ කතා කරන්න. ඒක හරි පහසුයි. අපිව කවුරුත් දන්නේ නැති තැනක ගිහිල්ලා අපිට ජේසුස් වහන්සේ ගැන ගොඩාක් දේවල් කතා කරන්න හරි ලේසියි. හැබැයි අපිව දන්න ගෙදර, දන්න ගමේ අපි කතා කරන ජේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක්ද නැද්ද කියන එක හැමෝම දකින්න යනවා. ඒ නිසා සාක්ෂිකාරයෙක් ලෙස කතා කරන්න විතරක් නෙවෙයි, සාක්ෂිකාරයෙක් ලෙස ප්‍රකාශ වෙන්න. සාක්ෂිකාරයෙක් ලෙස ප්‍රකාශ වෙන්න. අනිත් අය දැනගන්න ඕන ඔබ යේසුස් වහන්සේගේ දරුවෙක්. යේසුස් වහන්සේගෙන් පව් කමාව ලබාගත්, යේසුස් වහන්සේ තුල අලුත් කරනු ලැබූ මිනිසෙක් බව අනිත් අය දැනගන්න අවශ්‍යයි. ඒ මලවුන්ගෙන් නැගිට ජීවමානව සිටින යේසුස් වහන්සේ මේ ජීවිතවල වාසය කරනවා. ඔවුන් සැබවින්ම කිතුණුවන්. ඒක අනිත් අය දැක ගන්න අවශ්‍යයි. අපේ කතාවෙන් අනිත් අය අහන්නත් අවශ්‍යයි. ඒ නිසා ඒක පටන් ගන්න ඕන කොතනින්ද? ඒක පටන් ගන්න ඕන මම ඉන්න තැනින්. මම ඉන්න තැනින්. මගේ ගෙදරින්, මගේ අවට අසල්වාසීන් අතරින්, මගේ ජීවත් වෙන ගමේ මම ඉන්න අවටින් පටන් ගන්න සාක්ෂිකාරයන් වෙන එක. අපිව නොදන්න තැනකට ගිහිල්ලා සාක්ෂිකාරයෝ ලෙස දඟලන්න අපිට හරි ලේසි. නමුත් අපි ඉන්න තැනින් තමයි අපි සාක්ෂිකාරයන් වෙන්න ඕන. ඒකට ශුද්ධාත්මයන් වහන්සේව අපට අවශ්‍යයි. හොඳයි අපි අවසානයේට එමු. අපි ලූක් 12 වෙනි පරිච්ඡේදයට හරවමු. මොනවද ලූක් 12 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ? ලූක් 12 වෙනි පරිච්ඡේදයේ මෙන්න අපට පෙන්නනවා සාක්ෂිකාරයෙකුට තිබෙන සුරක්ෂිත භාවය සහ වගකීම සම්බන්ධව. සාක්ෂිකාරයෙකුට තිබෙන සුරක්ෂිත භාවය සහ වගකීම සම්බන්ධව අපට පේනවා මෙතන කතා කරනවා ලූක් 12 4 වෙනි පදේ ඉඳලා 12 වෙනි පදේ වෙනකම්. මම කැමති එක කියවනවා නම් දිගටම කියවනවා නම් කැමති. 4 වෙනි පදෙන් පටන් ගමු අපි. ලූක් 12 4 වෙනි පදේ සිට 12 වෙනි පදේ දක්වා. මාගේ මිත්‍රයනි, ශරීරය නසා එයින් පසුවෙන කිසිවක් කරන්නට බැරි අයින්ට බය නොවෙල්ලා යයි නුඹලාට කියමි. මොනවද උන්වහන්සේ කිව්වේ? මාගේ සහෝදරයනි, ශරීරය මරලා දාලා ඊට පස්සේ කිසි දෙයක් කරන්න බැරි මිනිස්සුන්ට ඔබ බය වෙන්න එපා. අපි බය වෙන්නේ කාටද? මිනිස්සුන්ට තමයි. අපිට ඔක්කොම තියෙනවානේ, කෑලි ගොඩක් තියෙනවා නේද? ගහයි නැත්තම් බණි, ලැජ්ජ කරයි, හම්බෙන්නේ නැතුව ඇයි, දෙන එකක් නැහැ, පිළිගන්නේ නැතුව යන එකක් නැහැ නේද? අපිව මොනවද කියන්නේ? පහත් කරලා සලකයි. ඔය ඔක්කොම කරලා අවසානයේ කරන්න පුළුවන් දේ තමයි මරලා දාන එක. නේද? දැන් අර මරලා දාන එක උනේ නැහැ තාම. හැබැයි මේ දැම්ම නිකන් අපිව සවුත්තු කරන එකට බය වෙනවා. අපි නා සවුත්තුවක් දාපු ගමන් දැක්කනේ සාය ඇඳගත්තා. අර අතනින් කිව්වා විතරයි. සාය ඇඳගත්තා දැක්ක නේද? මොකක්ද වෙන්නේ? බය. ඒ මැරුවද? නෑ. මැරුවේ. හැබැයි යේසුස් වහන්සේ කියනවා මොකද්ද? උඹගේ ශරීරය නසන්න පුළුවන් අයට බය වෙන්න එපා. අපි බය වෙන්නේ ඔය එළියට තමයි. ඔය සද්දෙට තමයි බය. නිකන් හරි සවුත්තු විදියට කෑ ගැහුවොත්, මොකක් හරි කරලා අපිව නින්දාවටපත් කළොත් අපි බයයි. අපිට නැති වෙයි කියලා බයයි.
අපිට අනිත් අයට වගේ ලබා ගන්න බැරි වෙයි කියලා බයයි. ජීවිතේට බයයි. යේසුස් වහන්සේ කියන්නේ ඒකයි. උඹේ ශරීරය නසන අයට බය වෙන්න එපා. ඊළඟට මොනවද කියන්නේ? නමුත් උඹගේ ජීවිතය නිරේ හෙලන්න පුළුවන් තැනන් වහන්සේට බය වෙන්න. එහෙනම් කාටද බය වෙන්න කියන්නේ? දෙවියන් වහන්සේට බය. ඒ නිසා අපි මිනිස්සුන්ට බයෙන් තමයි ජීවිතය ගෙන යන්නේ. දෙවියන් වහන්සේට බය නැහැ. අපි ගිය සතියේත් ඇහුවා අපි පාපයට බය නැහැ. නේද? අපි පාපයට නැහැ. කොහොමද කිව්වේ? අසන වචනේ. පරීක්ෂාවට බය නැහැ. පාපයට තමයි අපි බය වෙන්න ඕන. හරි නේද? ඒක මම මේ විදිහට කියනවා. මොකක්ද දන්නවද? අපි දෙවියන් වහන්සේට බය වෙන්න ඕන. මිනිස්සුන්ට නෙවෙයි බය වෙන්න ඕන. අපි මිනිස්සුන්ට බය නිසා තමයි අපි ගොඩාක් මිනිස්සුන්ට ඕන විදිහට හැඩ ගැහෙන්න යන්නේ. මිනිස්සුන්ට බයයි, සමාජයට බයයි. ඒ සමාජයට බය නිසා අපි ඒගොල්ලන්ට ඕන විදිහට හැඩ ගැහෙනවා අපි. හැඩ ගැස්ස ගන්න. හැබැයි දෙවියන් වහන්සේට බය නැහැ. ඒ නිසා යාට ඕන විදිහට හැඩ ගැහෙන්නේ නැහැ. මට ඕන විදිහට මම කරන්නේ. මට ඕන විදිහට මම ඔක්කොම ටික කරනවා. මට ඕන විදිහට ඔක්කොම දේවල් මම කරනවා. මොකද මට දෙවියන් වහන්සේ කරේ බයක් නැහැ. මම බය මිනිස්සුන්ටනේ. ඒගොල්ලන්ට ඕන විදිහට තමයි මම හැඩ ගැහෙන්නේ. ඒක තමයි මිනිස්සු පාලනය වෙන විදිය. නමුත් බයිබලයේ කියනවා මේ ජීවිතේ නිරේ හෙලන්න පුළුවන් තැනන් වහන්සේට බය වෙන්න. ඔබට බය තියෙන දෙවියන් වහන්සේ කෙරෙහි බයක්. දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබියක්ද තියෙන්නේ? ඒ දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති නිසාද ඔබ සමහර දේවල් කරන්නේ නැහැ කියලා තීරණය කරන්න යන්නේ? එහෙම නැත්නම් ඇත්තටම හවු වෙයි නිසා. අනිත් අය දකී නිසා. මාව ආරංචි වෙයි. අනිත් අයට ආරංචි වුණොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා ඔබ කරන්නේ නැතුව ඉන්න යන්නේ. නැත්තම් ඔබ දෙවියන් වහන්සේට ගරුබිය තියෙන කෙනෙක්ද? මම උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක්. මම උන්වහන්සේට ආදරේ. මම උන්වහන්සේට බයයි. බයයි කියන්නේ මාව අල්ලලා නිරේට දායි. මාව ගිනිවිලේ හෙලයි. එතන හරි භයානකයිලු. අම්මෝ ඒ හින්දා බයයි. ගරුබිය. දෙවියන් වහන්සේට මම ආදරේ. උන්වහන්සේට ආදරේ. ඒ නිසා ඒ තැනන් වහන්සේට බය වෙන්න. ඊට පස්සේ මොනවද කියන්නේ? ඊළඟ පදේ. නමුත් නුඹලා බය විය යුතු කාටදයි නුඹලාට පෙන්වමි. නැසුවායින් පසු නිරේ ඉහෙලන්ට බලය ඇත්තා වූ තැනන් වහන්සේට බය වෙයල්ලා. එසේය උන්වහන්සේටම බය වෙයල්ලා යයි නුඹලාට කියමි. ගේ කුරුල්ලන් 5 දිනක් ශත දෙකකට නොවිකුණන්නේද? උන්වහන්සේගෙන් එකෙක්වත් දෙවියන් වහන්සේ ඉදිරියේ මතක නැති නොවන්නේය. දැන් මේ කියන කුරුල්ලෝ සාමාන්‍යයෙන් 5 දෙනෙක්ම කියයි කියලාද කියන්නේ? 7 දැන් සාමාන්‍යයෙන් දැන් අද කුරුල්ලෝ ගණන්. ඔබ ගිහින් අහන්න කුරුල්ලෝ විකුණන කඩේකින් අද කුරුල්ලන්ගේ ගාන කීයද කියලා. අද කුරුල්ලන්ගේ ගාන ලොකු ගානක්. හැබැයි එදා කුරුල්ලෝ කියන්නේ දැන් අද කුරුල්ලන් එක්ක මේක ගන්න යන්න එපා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. එදා 5 දෙනෙක්ම වුණත් 7 ගානක් කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුගේ මේ දවසේ පඩිය තියෙනවනේ. දවසේ පඩිය 16න් 17න් එකක් තමයිලු ඔය කුරුල්ලෝ 5 දෙනෙකුටම යන්නේ. ඒ කියන්නේ පොඩි ගානක් තමයි කුරුල්ලෝ 5කටම යන්නේ. ඉතින් එච්චරට උන් බාලයි ලාභයි. ඉතින් එච්චර ලාභ බාල කුරුල්ලෝ කියන්නේ උන්වහන්සේ සලකනවා නම් උන්වහන්සේ අහන ප්‍රශ්නේ තමයි මගේ ස්වරූපයෙන් මවනු ලැබූ මගේ දරුවෙක් ලෙස මම කැඳවා ගත්ත නුඹ මට කොච්චර වටිනවද? අන්න උන්වහන්සේ තෝරගත් සාක්ෂිකාර දරුවෙකුට තියෙන සුරක්ෂිතකම. උන්වහන්සේ කියනවා එහෙනම් 7 ගානක් වටින කුරුල්ලෝ 5 දෙනෙක් එච්චර ලාභ බාල එච්චර මං සලකනවා නම් බලනවා නම් වටිනවා නම් මට ඊට වඩා කොපමණ වැඩියෙන් ඔබ වටිනවද? ඒ තැනන් වහන්සේ තමයි ඔබ තෝරාගෙන තිබෙන්නේ. ඔබ සාක්ෂිකාරයෙක් හැටියට තියලා තියෙන්නේ. ඊළඟට කියන්නේ මොකද්ද? 7 වෙනි පදය. නුඹලාගේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ. බය නොවෙල්ලා. නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා අගේය. නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා අගේ. ඊට පස්සේ මොනවද කියන්නේ? මෙන්න පරිස්සමෙන් කියවන්න 8 9 පද දෙක. තවද යමෙක් මිනිසයන් ඉදිරියේදී මා පිළිගන්නේද? මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දූතයන් ඉදිරියේදී ඔහු පිළිගන්නේ. මොනවද කියන්නේ? දැන් කියනවා යමෙක් මිනිසයන් ඉදිරියේ
යමෙක් මිනිස්යන් ඉදිරියේ මා පිළිගන්නේද? යමෙක් මිනිස්යන් ඉදිරියේ යමෙක් මිනිස්සු ඉදිරියේ මාව පිළිගන්නේද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? දෙවියන් මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දූතයන් ඉදිරියේ ඔහුද පිළිගන්නේය. අපි උන්වහන්සේ කැඳවලා තියෙන්නේ සාක්ෂිකාරයෙක් වෙන්න. කවුරු වෙනුවෙන්ද? දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න. ඒ සාක්ෂිකාරයෙක් වෙන ජීවිතය මම මිනිස්සුන්ට බය මිනිස්සු ඉස්සරහා සංගවල ජීවත් වෙන කෙනෙක් නම් උන්වහන්සේ කියනවා මොකද්ද? මම මනුෂ්‍ය පුත්‍රයාණන් ඒ දවසේ දේවදූතයන් ඉදිරියේ මම ඔබව හඳුනන්නේ නැති දැන් අපිව තියලා තියෙන්නේ මොනවටද? සාක්ෂිකාරයන්. අපි ගොඩාක් සමහර තැන්වල අපි කරන්නේ මොනවද දන්නවද? මේ සාක්ෂිකාරය කියන වචනය බයිබලයේ තියෙන්නේ මේක අධිකරණයට සම්බන්ධ වචනයක් හැටියට. අදටත් අපිට මේ වචනේ තියෙනවා ඒ විදිහටම අධිකරණේ. අපි ගොඩාක් තැන්වල යේසුස් වහන්සේව ඉස්සරහට අරගෙන ගිහිල්ලා අපි උන්වහන්සේව අනුගමනය කරන අය, අහවල් පල්ලියට යන අය, අහවල් විදියට ඒ කාලේ ඉඳලා මේ ඔය යන කට්ටිය නේද? දැන් අපි දැන් උන්වහන්සේ වගේ දැන් අර සමාජයේ ඉස්සරහා අධිකරණයට අරගෙන ගිහලා මේ ඉස්සරහා තියලා නේද? මේ කට්ටිය ඒ පල්ලියට තමයි යන්නේ කියලා අධිකරණ ඉස්සරහා තියලා අපි ඊට පස්සේ එකපාරට කරන වැඩක් මොකක්ද දන්නවද? උන්වහන්සේ මහන්නම් දන්නේ සාක්ෂි දැක්කද? අර අධිකරණ ඉදිරියේ උන්වහන්සේ අතරමං කරලා. නිකන් දන්නේ වගේ තමයි ඊට පස්සේ කතා කරන්නේ. ඒක හරියට කවුරු හරි කාව හරි අධිකරණයට අරන් ගියාට පස්සේ සාක්ෂියට එක්කන් ගිය කට්ටිය අන්තිමට එතනට ගිහලා නෑ මන්නම් දන්නේ මම හිටියෙත් නෑ මම ආවෝ සම්බන්ධ කරගන්න එපා කියලා අර අධිකරණයට ගිහිල්ලා කියනවා. සමහරක් අය මේ සමාජය තුළ යේසුස් වහන්සේට කරන්නේ ඒ ටිකම තමයි. ඒ ටික කළාට පස්සේ වෙන්නේ මොකක්ද දන්නවද? අනිත් අයට ජේසුව අනුගමනය කරන්න තියෙන ධෛර්යය නැති කරලා දානවා. ජේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා තමුන්ගේ පව් වලට සමාව ලබාගෙන ජේසුව අනුගමනය කරන්න තියෙන දිරිය මිනිස්යන්ගේ කඩලා දානවා. ඒක මොනතරම් අපරාධයක්ද? යේසුස් වහන්සේ කිව්වා උඹලා ඇතුල් වෙන්නෙත් නෑ, ඇතුල් වෙන අයට ඇතුල් වෙන්න දෙන්නෙත් නෑ. ඒක උඹලට බරපතල අපරාධයක් කියලා. උඹලා ඇතුල් වෙන්නෙත් නෑ, ඇතුල් වෙන්නේ අන අයට ඇතුල් වෙන්න දෙන්නෙත් නෑ. එනිසා ඔබව උන්වහන්සේ තැබුවේ මේ ලෝකයේ තුල සාක්ෂිකාරයන් වෙන්න. උන්වහන්සේ කියන ඔබ ලෝකයේ ඉදිරිපිට මාව හඳුනනවා කියලා පෙන්නනවා නම් මම දේවදූතයන් ඉදිරියේදී ඔබව මං හඳුනනවා. ඊට පස්සේ මොනවද කියන්නේ? 9 වෙනි පදේ. නමුත් මිනිසයන් ඉදිරියේදී මා එපා කළ තැනැත්තේ නමුත් මිනිසයන් ඉදිරියේදී මා එපා කළ තැනැත්තේ දෙවියන් වහන්සේගේ දූතයන් ඉදිරියේදී එපා කරනු ලබන්නේ යයි නුඹලාට කියමි. මිනිසයන් ඉදිරියේ මාව එපා කරනවා නම් ඔබ මමත් නුඹව එපා කරන්නට යනවා. සාක්ෂිකාරයෙකුට වගකීමක් තිබෙනවා. ඒ වගේම සාක්ෂිකාරයෙකුට සුරක්ෂිත භාවයකුත් තිබෙනවා. වටිනාකමකුත් තිබෙනවා. අපි අගනා කෙනෙක් හැටියටයි උන්වහන්සේ අපිව තෝරාගෙන තියෙන්නේ. උන්වහන්සේ අපිට වගකීමක් පවරලායි තියෙන්නේ 8-9 පදවල බලනකොට. ඊළඟට 10 වෙනි පරිදි මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධ වචනයක් කියන කවරෙකුට නමුත් කමාව ලැබෙන්නේය. නමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව අපහාස කරන්නාට කමාව නොලැබෙන්නේ. ඒ නිසා ඔබ ආත්මයන් වහන්සේ පැමිණි කල ඔබ බලය ලැබුවා. දැන් ඔබ ඉන්නේ කාත් එක්කද? ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක. ඒකට අපහාස වෙන විදියට ඔබ කතා කරන්න එපා මිනිස්සු ඉස්සරහා. දැන් ගොඩක් අය හිතනවා ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව අපහාස කරන්න එපා කොහොමද? දැන් මේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය බොරු, දීමනාවල් බොරු කියලා කියන එක ගැන කතා කරනකොට මෙතන පසුබිමේ තියෙන්නේ මොකද්ද? මෙතන පසුබිමේ තියෙන්නේ මොකද්ද? මේ සංදර්භයට අනුව තියෙන්නේ මොකද්ද? ඔබ අනිත් අය ඉදිරිපිටට ගිහිල්ලා මගේ සාක්ෂියක් හැටියට ජීවත් වෙන්න යන වෙලාවේ උඹ තුල ඉන්න ඒ ශුද්ධාත්මයන් වහන්සේ නින්දාවට පත් කරන විදියට, නොපිළිගන්න විදියට ඔබ හැසිරෙනවා නම්, ක්‍රියා කරනවා නම් ඒ පාපයට සමාවක් නැහැ. නමුත් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව ඔබ අතින් යම් දෙයක් වුණා නම් ඊට සමාව තිබෙනවා කියලා කියනවා. ඔබ තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේව අගෞරවයට පත් කරන්න එපා. ඔබ තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේව කිලිටි කරලා අගෞරවයට පත් කරලා මග හරින්න එපා ජීවිතේ. ඒක කවදාවත් අපේ ජීවිතේ
අපිට හොඳක් සිද්ධ වෙන තත්වයකට එන්නේ නෑ. හොඳට මතක තියාගන්න. කවදාවත් යහපතක් වෙන්නේ. අපිම අපේ ජීවිත විනාශ කරගන්න එක විතරයි අපි කරගන්නේ. අපි කරන සියලු පාපවලට අපිට ජේසුස් වහන්සේ සමාව දෙන්න සූදානම්. නමුත් ලෝකයා ඉදිරිපිට අපි උන්වහන්සේව හඳුනන්නේ. ඒ සාක්ෂිය අපි අගෞරවයට පත් කරනවා නම් සුද්ධාත්මයන් වහන්සේ සිටින ජීවිතයක් ගත කර උන්වහන්සේ කියනවා මට ඒකට ඉවසන්නේ නෑ කියලා. ඒක ඉතාමත් භයානකයි. ඊළඟට මොනවද කියන්නේ? ඔවුන් සිනගෝග වලටද ප්‍රධානීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියටද නුඹලා ගෙන යන කල උත්තර දෙන්නේ කෙසේද කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතා කනගාටු නොවෙලා. දැන් අපට කියනවා උඹලා සාක්ෂි දරන්න යනකොට උඹලව අන්තිමට උඹලට පීඩා කරලා උඹලව ආණ්ඩුකාරයන් ඉදිරියට අධිකරණයේ ඉදිරියට පවා ගෙනියන්න පුළුවන්. හැබැයි අපිට කියනවා මොකද්ද? උඹව ඒ වගේ දේවල් වලට දාලා උඹව හිර කරලා උඹව තද කරලා උඹට බය කරලා දේවල් කරන්න යද්දී උඹ බය වෙන්න එපා. මමයි ජීවිතේ නිරේ හෙලන්න පුළුවන් තැනන් වහන්සේ. මට බය වෙයන්. මම ඔබට ඒ අවස්ථාවේදී කතා කරන්න අවශ්‍ය දේ මඟ පෙන්වනවා. සාක්ෂි දරන පුද්ගලයාට උපකාර කරන්නේ සුද්ධාත්මයන් වහන්සේමයි. මේක මේ දේශකයන්ට දේශනා කරන වෙලාවට කියපු එකක් නන් නෙවෙයි. සමහර වෙලාවට දේශකයන් හිතනවා ඒ පැයේදී සුද්ධාත්මයන් වහන්සේ මගේ මුඛයට වචන දෙනවා නිසා මුකුත් දේශනා කරන්න සූදානම් වෙන්න තු ඇවිල්ලා බයිබලේ පෙරලා දේශනා කරලා කියනවා මට මේක තමයි සුද්ධාත්මයන් වහන්සේ කිව්වේ කියලා. හැබැයි මෙතන එහෙම එකක් නන් නෙවෙයි කියන්නේ. මෙතන කියන්නේ ඔබ සාක්ෂිකාරයෙක් වෙන්න ගිහිල්ලා ලෝකේ ඉදිරිපිට අසරණ වෙනකොට අතරමං වෙනකොට සුද්ධාත්මයන් වහන්සේ අවස්ථාව දෙනවලු. ඒ මොහොතේ අවශ්‍ය වචනය එතනදී සාක්ෂි දරන්න. ඒක දේශනාවට පුල්පිට් එකට අදාළ වචනයක්ම නෙවෙයි. රයිට්. ඊළඟට 12 වෙනි පදේ අපි කියවමු. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදීම ශුද්ධාත්මයන්න් වහන්සේ නුඹලාට උගන්වනවා ඇතැයි කීසේ. මෙන්න අපට තියෙන සුරක්ෂිත භාවය සාක්ෂිකාරයෙකුට තිබෙන. ඒ පැයේදී උන්වහන්සේ ඔබට අවශ්‍ය දේ මඟ පෙන්වන්නට යනවා කියලා කියනවා. මේ ළඟදී දවසක කට්ටියක් බිබී ඉන්න තැනක මම හිටියා. ඉන්නකොට මටත් කිව්වා මේ චුට්ටක් හරි ඉතින් බොන්නකෝ කියලා. නරකක් නෑ මේවා. ඊට පස්සේ මං ගෝ නෑ මම බොන්නේ නෑ මේ තිත්තයි මේවා කියලා. මේ තිත්තයිනේ. මේ තිත්තේම මම එච්චර බොන්න කැමති නෑ කියලා. ඊට පස්සේ අනේ මේ ඉතින් ඔකට පොඩ්ඩක් ස්ප්‍රයිට් ටිකක් දාන්න බොන්න. ස්ප්‍රයිට් ටිකක් දාන්න බිම වගේ තිත්ත නැති මම ගෝ ස්ප්‍රයිට් බොනවනේ. මේ තිත්තේක බොන්නේ මොකටද? අච්චර රස එකක් තියාගෙන. නෑ ස්ප්‍රයිට් ටිකක් දාන්න බොන්නලු. අපි කියන්නේ අපි තිත්ත උනාට කමක් නෑ මේ උගුර කට කඩාගෙන මෙතනින් යනවා. ගල ගෙලත් ගන්නවා. ඇයි එච්චරට කටට හරි නෑ. ඉතින් ඒ හින්දානේ අර මස් කෑල්ලක් අරන් කටේ දාගන්නේ. ඒ මොකද අර ගතිය නැති වෙන්නේ. ඉතින් ඇයි අපේ බේත් බොනවා වගේ ඔක බොන්නේ? කැල්සියම්ද විටමින්ද ප්‍රෝටීන්ද? ඉතින් මට කිව්වා මේ තිත්ත පොඩි තිත්තක් උගුරට අමාරුවක් තියෙනවා. එහෙම එකක් එනවා. ස්ප්‍රයිට් ටිකක් දාන්න බොන්න. ඒ මම බෙහෙත් බොනවා වගේ බොන්නවා. ඉතින් මම ස්ප්‍රයිට් බොනවානේ. මම ගම ස්ප්‍රයිට් බොන්නම් කියලා. ඊට පස්සේ කො නෑ මේ තව එකක් තියෙනවා. ඒක වැඩි එහෙම සරක් නෑ ඉන්නකෝ කියලා කිව්වා. මං කිව්වා ඒක තිත්තද? ඔව් ඒක චුට්ටක්. මොකද තිත්ත නම් එපා. ස්ප්‍රයිට් බොන්න. හොඳ කෙලින් තියාගෙන උත්තර දෙන්නකෝ ඇත්ත දේවල් බොරු දේවල් එක එක කියන්නේ. පුදුම මායාවකටනේ අහු වෙලා තියෙන්නේ. ඕකට අමුතු මේ දිව්‍ය ඥාන පණිවිඩෙන්න ඕනද? බොරුව නම් බොරුව මිසක් ආයේ කියන්න දෙයක් තියනවද? තිත්ත නම් මට තිත්තයි. රස එකක් දෙන්න. ඇයි රස එක තිත්ත එකට දාන්න බොන්නේ? මගේ මොලේ හොඳ නැහැ. උඹලට මොලේ හොඳ නැතුව ගියාට මගේ මොලේ හොඳට වැඩ කරනවා. ඒ හින්දා මම රස එක බොන්න. පරවියෙක් මෙන් අහිංසකව සර්පෙක් මෙන් ඥානවන්තයන් ලෝක ඇතුළට ගියා. ඒක ඇස්සේ අසරණෙක් වගේ සාය ඇඳ ගන්නවා වගේ වැඩ කරන්න එපා. යේසුස් වහන්සේ බලයෙන් ප්‍රේමයෙන් හික්මවීමෙන් ආත්මයක් අපට දීලා තියෙනවා. අපිට ඥානයක් දීලා තියෙනවා. අපිට ලෝකෙ ඉදිරිපිට හිට ගන්න පුළුවන් කමක් දීලා තියෙනවා. ඒ නිසා සාක්ෂිකාරයෙක් වෙන්න යේසුස් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයකට. ඒ නිසා අපිට පුළුවන් කමක් තිබෙන්න ඕන ලෝකයා ඉදිරිපිට මෙන්න යේසුස් වහන්සේගේ දරුවෙක් කියලා සාක්ෂියක් වෙන්න, සාක්ෂියක් ලෙස ප්‍රකාශ වෙන්න. ලෝකයට බයයි නම්
අපි හැම වෙලාවෙම උන්වහන්සේව හංගනවා. උන්වහන්සේව අගෞරවයට පත් කරනවා. නමුත් සාක්ෂිකාර දරුවන් සුරක්ෂිතයි. උන්වහන්සේ ඔවුන්ව අගේ කොට සලකලා තිබෙනවා. උන්වහන්සේ ඔවුන්ට බලය දී තිබෙනවා සාක්ෂිකාරයෙක් ලෙස ජීවත් වෙන්න. ඒ නිසා අපි මේ වෙලාවේ කියමු ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ මාව ආලේප කරන්න. ඔබ දැනගන්න ඕනේ. අපි කවුරුත් ਸਰව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නෑ. හැබැයි අපේ මේ මනස හරි පාපිෂ්ටයි නේද? අපේ මේ ශරීරය හරි පාපිෂ්ටයි, කෑදරයි. කණ්ඩ ගියාම කන්ට්‍රෝල් නෑ කනවා. දැන් කියන්න බලන්න දැන් බොනවා කියන එක. මේ පාස බොන එක ගැන මම කතා කරන්නේ නැද්ද? නෑ නෑ බොනවා විතර නෙවෙයි කනවා. කණික බලන්න. අපේ අයට කණ්ඩ ගියාම දැන් සමහර අය කියන මේ අහවල් මස් જાති අපිට කණ්ඩ එපා කියලා තියෙනවා බයිබලේ. දෙයියනේ තියෙන මස් එකත් මූ යකෙක් වගේ කරවන්නේ. ඉතින් ඒ කිසි කන්ට්‍රෝල් එකක් නෑ. පමන දැන ක්‍රියා කරන්න තේරෙන්නේ නෑ. ඉතින් දැන් මේ අපි මේ කල්පනා කරනවා මේ අහවල් මස් වර්ග තමයි හොඳ නැත්තේ මේ මස් වර්ග හොඳයි. මොන මස් හරි කන විදිය බලහපු. කන්න ගියාම අනිත් උන්ට අනිත් එක අත දාන්න ඉස්සෙල්ලා මූ කාලේ ඉවරයි. හිතලා බලන්න. දැන් බයිබලේ එහෙම සදාචාරයක් කියනවාද අපිට? හරි කන්න හොඳ නැති මස් තියෙනවා කියන්නකෝ. හරි හරි ඒක කන්න එපා. හැබැයි දැන් ඔබ කන එක කොහොමද කන්නේ? බලන් ඌරෙක් වගේ නේද ඒක කන්නේ? කිසිම සදාචාරයක් නැතුව කන විදිය බලන්න. අර තව මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා ඌ කෑවත් එක නැතත් එක මං කනවා. මොකද මේ මස් තා තියෙන කන්න කියලා තියෙන්නේ. අනේක කන්ද අපිට ඒක එතනත් අපිට සාක්ෂිකාරයෙක් වෙන්න තියෙනවා. කෑවත් පිව්වත් ඇන්දත් ටිකයි මේ කිව්වේ. කෑවත් බිව්වත් ඇන්දත් සාක්ෂිකාරයෙක්. මොකද රාන්දින්නේ මිනිස්සු මොනවද? කපේ ජීවිතේ. බලන්න කනවා නෙවෙයි යකෙක් වගේනේ. අර බලන්න අර පස් දෙනෙක් අතර ඉන්න බලන්න අර උන්ගේ අත යන විදිය නිකන් මේ මැෂින් එක හයි කරලා වගේ බලන්න ඉතින් මොකද්ද ජීවිතේ? ඉතින් දැන් එහෙම කෙනෙක් කරනවා මේ මම නම් අහවල් ಜಾති මස් ಜಾති කන්නේ. ඉතින් මේ දිනේ කය පද. කෝකෙදිත් සාක්ෂිකාරයෙක් වෙන්න කතත් බොතත් මොනියම් දෙයක් කරතා. ඒකයි බයිබලයේ කියන්නේ. ඒ නිසා අපි මේ හැම එකම එකිනෙක අරගෙන සරලව වෙන් කර එකේ පැත්තකට දාලා මේක මේ විදියට අපි නිරීක්ෂණය කර කතා කරන්න ඇදුවොත් අපිට හෙට එළි වෙනකන් කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි ඔබේ මේ මනස දුර්වලයි. ඔබේ මේ ශරීරය කැදරයි, දුර්වලයි. මේක එළියට දුවනවා. හැබැයි මේක ඇතුලේ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනකොට ඒ හැම එකකටම ඉහළින් උන්වහන්සේ ඔබ ගෙනියන්න යනවා. ආමෙන්. උන්වහන්සේ ඔබමයි තෝරන් තියෙන්නේ සාක්ෂිකාරයෙක් වෙන්න. ඒකෙන් ඔබට බැහැර වෙන්න බෑ. ඒ ඔබටම තමයි උන්වහන්සේ කියලා තියෙන්නේ මම සුද්ධාත්මයන් වහන්සේ ඔබට දී තිබෙනවා කියලා. ඔබට අවශ්‍ය වෙන්නේ මට අවශ්‍යයි ඔබ වහන්සේව කියන තැනට එන එක විතරයි. අපි නැගිට කියමුද? ස්වාමිනේ ඔබ වහන්සේව මට ඕනේ. ඔබගේ ආත්මය දෙන්න මට. ඔබගේ ආලේපය මට දෙන්න. ඔබ වහන්සේගේ බලයෙන් මාව පුරවන්න. මාව ඔබගේ සාක්ෂිකාරයෙක් කරන්න මේ ලෝකයේ ඇතුලේ. අපි කියමුද උන්වහන්සේට ටික වෙලාවක්. අපිට උන්වහන්සේ නැතුව සාක්ෂිකාරයෙක් වෙන්න බෑ. අපි මේ සුද්ධ වූ සහභාගීකමට පංගුකාරයන් වෙන්නට යන වෙලාවේ ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. මේ යේසුස් වහන්සේගේ මරණයට ඔබත් මාත් සාක්ෂිකාරයන් නේද? අපි මොනවද මේ සුද්ධ වූ සහභාගීකමට පංගුකාරයන් වෙලා කියන්නට යන්නේ? අර හැමදාම ඉරිදට ගිහිලා දිව දික් කරලා ලබාගෙන යනවා වගේ දෙයක් අපි කරන්නට යන්නේ නැහැ. අපි මොනවද තේරුම් ගන්නට ඕනේ? අපි මේ ඉදිරියේ තියලා අපි මේ පූපයක් අරගෙන කියනවා ස්වාමින් වහන්සේගේ ශරීරයයි මේ කියලා. ඒ මොනවද කියන්නේ? මේ කියන්න යන්නේ මේ විදියට තමයි යේසුස් වහන්සේ මගේ ඔබේ පාපය වෙනුවෙන් මරණය වින්දේ. ඒ ශරීරයේ කුරුසි ගස පිට පොඩි කරනු ලැබුවේ මෙන්න මේ ආකාරයටයි කියලා ඔබ කියන්නට යනවා. ඒ කුසලාන අරගෙන ඔබ මොකද්ද කියන්නේ? මේ ස්වාමින් වහන්සේගේ රුධිරයයි. මොනවද මේ කියන්න යන්නේ? මෙලෙසයි මගේ පාපය වෙනුවෙන් යේසුස් වහන්සේ ලේ වැගුරුවේ. මේ තමයි මට උන්වහන්සේ දැක්කූ උත්තරීතර ප්‍රේමය. ඔබත් මමත් මේ මරණයට සාක්ෂිකාරයා. ඔබත් මමත් යේසුස් වහන්සේගේ මලවුන්ගෙන් නැගිටීමට සාක්ෂිකාරයා. ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ 36 වෙනි පදේ. ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ 36 වෙනි පදේ.
ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ සුද්ධාත්මයන් වහන්සේ පැමිණෙනවා ගෝලයන් වෙතට. ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා 13 වෙනි පදේ දක්වා සුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මයක් ගෝලයන් වෙතට ආවා. ආලේපයක් ආවා. එවිට උන් අන්‍ය භාෂා කතා කරන්න පටන් ගත්තා. විවිධ රටවල් වලින් ආපු හැම කෙනෙක් මේක තේරුම් ගත්තා උන් කතා කරපු දේවල්. සුද්ධාත්මයන් වහන්සේ අලුත් ක්‍රියාවක් කළා එතන. ඵලය පැමුණුණා සුද්ධාත්මයන් වහන්සේ. ක්‍රියා 2:14 ඉඳලා 36 වෙනකන් තියෙන්නේ මොනවද? පේදුරුතුමා කරන දේශනාව සාක්ෂි දැරි. ඒ පේදුරුතුමා කරන දේශනාව සාක්ෂි දැරීමේ ක්‍රියා 2:14 ඉඳලා 36 අන්තිම 36 වෙනි පදේ පේදුරු මොනවද කියන්නේ? නුඹලා මරණු ලැබූ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේද ක්‍රිස්තුස් වහන්සේද? නුඹලා මරණයට පත් කළ තැනන් වහන්සේ ක්‍රිස්තුස් මෙසායා ගැලවුම්කරු. ඒකම නුඹලා මරණු ලැබූ ඒ ක්‍රිස්තුස් ස්වාමින් මොනවාද පරණ කිව්සුමේ ස්වාමින්ට කියන්නේ? ජෙහෝවා. නුඹලා මරණු ලැබූ තැනන් වහන්සේ ස්වාමින් ප්‍රධානියා ජෙහෝවා දෙවියන් වහන්සේ. නුඹලා මරණු ලැබූ යේසුස් වහන්සේ ස්වාමින් අපේ ජීවිතවල දැන්. ඒකට ඔබ සාක්ෂිකාරයෙක්ද? ඒ නුඹලා මරණු ලැබූ යලි උත්ථාන වූ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් ගැලවුම් කරුවාණන් වහන්සේ මිනිස්යාගේ පාපයෙන් මිනිස්යාව මුදන තැනන් වහන්සේ. ඒකට අපි සාක්ෂිකාරයන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, මේ සුද්ධ සහභාගීකම ඉදිරිපිට අපි මේකට අත තබන්නේ ඒ මරණයට අපි සාක්ෂිකාරයන් ලෙසයි. අපි මේ ස්ථානෙන් පිටත් වෙලා ගෙදර යන්නේ අපි යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයන් ලෙස ජීවත් වෙන පිණිසයි. අන්න ඒ කල්පනාවෙන් බැහැර වෙලා නිකම්ම ආගමික වතාවක් පවත්වනවා වගේ මෙතනට ඇවිල්ලා නමස්කාර කරලා දේශනයක් අහලා අනිත් ටිකට සහභාගී වෙලා ගෙදර යන්න නෙවෙයි දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ. අපි සාක්ෂිකාරයන් වෙන්නට අවශ්‍යයි. අපි කිව්ව සුද්ධාත්මයන් වහන්සේ මට ඔබ වහන්සේගේ බලය අවශ්‍යයි. ඔබ වහන්සේගේ ආලේපය අවශ්‍යයි. අපි දැස්පසා ගමු ස්වල්ප වේලාවක්. ඔබ පිපාසයෙන් උන්වහන්සේ ගාවට ගිහිල්ලා ගියා. ඔබේ ජීවිතේ ඔබට තේරෙනවා නම් මට සමහර තැන්වල ඉදිරියට යන්න බෑ. මට මගේ දුර්වලකම් ඊට වඩා ප්‍රබලව ඉස්මතු වෙමින් තිබෙනවා කියලා. ඔබ සුද්ධාත්මයන් වහන්සේට කියන්න මාව ආලේප කරන්න. ඔබේ දුර්වලකමට වඩා උන්වහන්සේගේ බලය බලවත්ව තිබෙනවා. ඔබේ බයවීමට වඩා උන්වහන්සේගේ බලය උන්වහන්සේ ඔබ කෙරෙහි තබන්න සූදානම්ව සිටිනවා. ඒ නිසා මේ උදෑසන ඔබ කියන සුද්ධාත්මයාණනි මට ඔබ වහන්සේ ඕනේ. ඔබේ පුරුද්ද, ඔබේ අමාරුකම, ඔබගේ පොරබැදීමට වඩා උන්වහන්සේ ඉහළයි. උන්වහන්සේ බලවත්ව සිටිනවා. ඒ නිසා අපි දෑත්වසවලා අපි කියමු සුද්ධාත්මයන් වහන්සේ මාව පුරවන්න ඔබ වහන්සේ. මගේ පුරුද්දට වඩා ඔබ වහන්සේ බලවත්. මගේ පැහැවීමට වඩා ඔබ වහන්සේ බලවත්. මගේ ශරීරයේ ඉල්ලීමට වඩා ඔබ වහන්සේ බලවත්. මගේ මනසේ උවමනාවට වඩා ඔබ වහන්සේ බලවත්. මම ඒ පිපාසෙන් උන්වහන්සේ දෙස බලමු මේ උදෑසන. එවිට උන්වහන්සේ ඔබව විශේෂාකාරයෙන් ආලේප කරයි. උන්වහන්සේ විශේෂාකාරයෙන් ඔබේ ජීවිතයට අවශ්‍ය බලය උන්වහන්සේ නිදහස් කරයි. අපි ස්වල්ප වේලාවක් අපි ප්‍රශංසා කරමින් සිටිමු සියලු දෙනා. හලෙලූයා. ඔබගේ නාමයට මහිමය වේවා. ඔබගේ නාමයට ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ඔබට ගෞරව වේවා දෙවි පියාණනි. සුද්ධාත්මයන්නි අපිව පුරවන්න. අප තුල සිටින්න සුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. ප්‍රශංසා වේවා. මේ උදෑසනදී ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, ඔබ කාලයක් යේසුස් වහන්සේව ජීවිතයට පිළිගත්තා. බොහෝ බාධාවන් මැදින් බොහෝ දේවල් ඔබ අතහැරියා යේසුස් වහන්සේ නිසා. බොහෝ ජොලිත කමින් ඔබ උන්වහන්සේ සමග ජීවිතේ ගමන් කළා. නමුත් යම් අවස්ථාවක් පැමිණියා. ඔබගේ ජීවිතේ බලාපොරොත්තු බිඳ වැටුණා. සමහර තැන්වල ඔබ දුර්වල වුණා. සමහර දේවල් වලට ඔබ යට වුණා, බය වුණා. ඔබ දැන් ආපස්සට ගමන් කරමින් සිටිනවා. ඔබගෙන් සාක්ෂියක් වෙන්නේ නැහැ. ඔබ බොහෝ සංගමුණු කෙනෙක් වගේ ජීවිතේ ගෙනියනවා. නමුත් ඔබ තුලින් බොහෝ දේවල් දෙවියන් වහන්සේ කළා. බොහෝ දේවල් දෙවියන් වහන්සේට කරන්න පුළුවන්කම ලැබුණා. නමුත් ඔබ සැකේ යම් පුරුදු නිසා ඔබ පස්සෙන් පස්සට ගමන් කරමින් සිටිනවා. ඔබ කියන්නේ ස්වාමිනී ඒ දුර්වල ශරීරය ඇතුලේ දැන් ඔබ වහන්සේ ක්‍රියා කරන්න. ඔබ කියන්නේ ඒ දුර්වල ශරීරය ඇතුලේ ඔබ වහන්සේගේ බලය වැగిරෙන්න සලස්වන්න.
ඔබ කියන්න මට ඕනේ ඔබගේ සාක්ෂිකාරයෙක් වෙන්න ස්වාමිනී. මට ඔබගේ බලය ඕනි කියලා කියන්න මේ උදෑසන. උන්වහන්සේ විට උන්වහන්සේගේ බලය ඉල්ලන සියල්ලන්ට උන්වහන්සේ දෙන්න සූදානම්ව සිටිනවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. අපි දැත් ඔසවමු සෑම කෙනෙක් උන්වහන්සේ වෙතට. අපි අත් දෙක ඔසවලා කියමුද ස්වාමිනී මාව ඔබ වහන්සේ ආලේප කරන්න. අපි කියමු ස්වාමිනී මට ඔබ වහන්සේ ඕනේ. ස්වාමිනී ඔබගේ සාක්ෂිකාරයෙක් ලෙස ජීවත් වෙන්න මාව ආලේප කරන්න ඔබ වහන්සේ. හාලෙලූයා. ප්‍රශංසා වේවා. මම ඉන්න ප්‍රදේශයේ මම රැකියා කරන ස්ථානයේ ස්වාමිනී මම යන සමාජය තුළ ඔබ වහන්සේව ඔබගේ නාමය උසස් කරන සාක්ෂිකාර ඔබගේ දරුවෙක් වෙන්න ඔබ වහන්සේ අපි ආලේප කරන්න. හාලෙලූයා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. හාලෙලූයා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ඕ ස්වාමිනී අපි ඔබ වහන්සේ වෙතට එනවා. ස්වාමිනී අපි ඔබ වහන්සේ වෙතට එනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපට ඕනේ ස්වාමිනී. අනිත් සියලු දේ අපට නැති වුණත් ස්වාමිනී ඔබ වහන්සේ අපට නැත්නම් ස්වාමිනී අපි විනාශයි දෙවි පියාණන් වහන්සේ. අපි දන්නවා ස්වාමිනී ඔබ අපේ ජීවිතවල පුදුම දේ කළා. ස්වාමිනී අපි දන්නවා මතත් ඔබ වහන්සේ පුදුම දේ සුද්ධාත්මයන්නි අපේ ජීවිතවල කරන තැනන් වහන්සේ ඔබයි. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ඔබගේ නාමයට මහිමය වේවා. සුද්ධාත්මයන්නි අපට ඔබ වහන්සේ වෝනේ. අපට සමාව දුන මැනව අපිව පවිත්‍ර කළ මැනව ඔබගේ ගින්නෙන් අපිව ඇවුලුව මැනව ස්වාමිනී ඔබව උසස් කරන ජීවිතයකට අපිව දැල්ලුව මැනව ඔබ වහන්සේගේ සාක්ෂිය ප්‍රකාශ කරන්න පුළුවන් මුඛයක් ඔබගේ සාක්ෂිය ප්‍රකාශ කරන්න පුළුවන් ජීවිතයක් ඔබ වහන්සේ අප තුල දැල්ලුව මැනව. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ඔබට මහිමය වේවා. ඔබට මහිමය වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ඔබට ගෞරව වේවා දෙවි පියාණනි. ප්‍රශංසා වේවා. අපිව පුරවන්න සුද්ධාත්මයන් වහන්සේ. අපිව ආලේප කරන්න ස්වාමිනී. සාක්ෂිකාර දරුවෙක් වන පිණිස අපිව ආලේප කරන්න. හාලෙලූයා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ඔබට ගෞරව වේවා දෙවි පියාණනි. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ඔබට ගෞරව වේවා දෙවි පියාණනි. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. හාලෙලූයා. සුද්ධාත්මයන්නි පිහිට විමාසිත පුරවන් සෑමදා ඔබ නමදින්නට ඔබ ළඟ ඉන්නට ඔබේ තුරුලේ මා සඟවා සුද්ධාත්මයන්නි පිහිට විමාසිත පුරවන් සෑමදා ඔබ ළඟින්නට ඔබ ළඟ ඉන්නට ඔබේ තුරුලේ මා සඟවා සුදතුනි ඔබගේ තුරුලේ සිටින විට මගේ පාළුව නැතිව ගියා සුදතුනි ඔබගේ ලයේ සිටින විට මගේ තනිකම නැතිව ගියා සදා ණය ගැති සුදතුනේ මා ඔබ නම දින්නෙමි සදා ණය ගැති සදා ණය ගැති සුදතුනේ මා ඔබ ළඟ ඉන්නෙමි සුද්ධාත්මයන්නි පිහිට විමාසිත පුරවන් සෑමදා ඔබ නමදින්නට ඔබ ළඟ ඉන්නට ඔබේ තුරුලේ මා සඟවා සුද්ධාත්මයන්නි පිහිට විමාසිත පුරවන් සෑමදා
ඔබ නම දෙන්නට ඔබ ළඟ ඉන්නට ඔබේ තුරුලේ මා සංගවා Kemudian උන්වහන්සේට ස්වාමිනී මාව පුරවන්න ඔබ වහන්සේ. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ස්වාමී ඔබට ප්‍රශංසා වේවා. අපි කියමු සුද්ධාත්මයන් වහන්සේ. මාව ඔබ වහන්සේ පුරවන්න. ඔබ කියන්න මගේ සිතුවිලි වලින් මගේ මනසේ විවිධ තැන්වලින් මම ඔබ වහන්සේගෙන් ඈත්ව ඔබගේ සාක්ෂිකාරයෙක් නොවන ලෙස දුරට ගමන් කරන මාව ඔබ වහන්සේ ආලේප කරන්න. මගේ සිතුවිලි හරහා ඔබ වහන්සේගේ ආලේපය ගලා එන්න සලස්වන්න කියලා කියන්නේ. මගේ දුර්වල ශරීරය හරහා ඔබ වහන්සේගේ ආලේපය ගලාගෙන එන්න සලස්වන්න කියන්නේ. හලෙලූයා. ඕ ස්වාමීනි. සුද්ධාත්මයන්නි. වහන්සේ මා ආලේප කරන්න සුද්ධාත්මයන්නි. මා ආලේප කරන්න සුද්ධාත්මයන්නි. ඔබගේ ප්‍රඥාවේ බලය ඔබගේ ආලේපය සුද්ධාත්මනි ගලා එන්න සලස්වන්න. ඕ හලෙලූයා 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 ස්වාමීනි. මගේ සීමාවට ඉහළින් ඔබ වහන්සේගේ බලය බැසෙන්න සලස්වන්න ස්වාමීනි. හලෙලූයා. ඕ ස්වාමිනී හලෙලූයා. ඕ සුද්ධාත්ම දෙවි පියාණනි අපි සාක්ෂිකාරයෝ වෙන්න ඕනේ. අපි සාක්ෂිකාරයන් වෙන්න ඕනේ. ඔබ වහන්සේ අපි ආලේප කරන්න. අපගේ වචනවල ඔබගේ ආලේපය තබන්න ස්වාමිනී. අපි කතා කරන වචන තුල ඔබගේ ආලේපය ප්‍රේමේ බලය ගලන්න සලස්වන්න. ඒ ආලේපය අපි තුලින් ලෝකෙ වෙත ගලා යන්න සලස්වන්න ස්වාමිනී. අපි ජීවත් වෙන විට ස්වාමිනී ඒ ජීවත් වීම තුලින් ඔබගේ ආලේපය මිනිස්සුන්ගේ ජීවිත ස්පර්ශ වෙන්න සලස්වන්න. ඕ හලෙලූයා ස්වාමිනී අපි ආලේප කරන්නේ පිණිස. අපිට ඔබ නැතුව බෑ ස්වාමිනී. ඔබ නැතුව අපිට ගමන් කරන්න බෑ ස්වාමිනී. ඔබ වහන්සේ කිව්වා ගෝලයන්ට පිටත්ව යන්න එපා බලයෙන් සරසන තුරු කියලා. ස්වාමිනී අපිද ඔබ වහන්සේ ඉදිරිපිට තව තවත් ඔබ වහන්සේගේ බලය ආලේපය බලාපොරොත්තු වෙනවා. හලෙලූයා. ස්වාමිනී පාපය ලෝකයේ මොනතරම් දරුණුව තිබුණත් ස්වාමිනී අපි තුලින් ඔබ වහන්සේ බලවත් බව අපි විශ්වාස කරනවා ස්වාමිනී. ස්වාමිනී ලෝකයේ තිබෙන ශබ්දය මොනතරම් විශාල වුණත් ස්වාමිනී අපි තුලින් ඔබ වහන්සේ බලවත් බව අපි විශ්වාස කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපිව තව තවත් ආලේප කරන්න ස්වාමිනී. තව තවත් අපිව ස්පර්ශ කරන්න සුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. අපිව ආලේප කරන්න ස්වාමිනී. අපිව ආලේප කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ මේ පූජාවට සාක්ෂිකාරයන් වන පිණිස ඔබ එකම ගැලවුම් කරු බවට සාක්ෂිකාරයන් වන පිණිස ඔබ එකම ස්වාමින් වහන්සේ බවට සාක්ෂිකාරයන් වන පිණිස අපි ආලේප කරන්න ස්වාමිනී. අපි ආලේප කරන්න ස්වාමිනී. හලෙලූයා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්වාමිනී. ඕ ස්වාමිනී අපි ඉන්න ප්‍රදේශයන් වෙත අපිව යවන්න ඔබගේ ආලේපයෙන් ස්වාමිනී. ඔබගේ සාක්ෂිකාරයන් ලෙස අපගේ යහළුවන් මිත්‍රයන් අතරට අපි ඉන්න සමාජය අතරට අපිව යවන්න ඒ ආලේපය ඒ අනිත් අයගේ ජීවිත වෙත ගලා එන්න සලස්වන්න ස්වාමිනී. හලෙලූයා හලෙලූයා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ප්‍රශංසා වේවා. අපි ආලේප කරන්න ස්වාමිනී. අපි ආලේප කරන්න ස්වාමිනී.
Hallelujah. ඔබට මහිමය ප්‍රශංසා වේවා. වේවා. ප්‍රශංසා ඔබගේ වේවා. නාමයට මහිමය මේ විනාශ වෙන ලෝකයට ඒ මහා බලපෑම කරන්න සුද්ධාත්මනිය ඔබ වහන්සේ අපි වාලේප කරන්න. ඒ දරුවන් අතර, තරුණ අය අතර, පවුල් අතර ස්වාමිනී ඒ විනාශයන් වලින් මිනිස්සුන්ගේ ජීවිත නිදහස් කරන පිණිස අපි වාලේප කරන්න සුද්ධාත්මයන් වහන්සේ ඒ ආලේපය අපි තුලින් මේ ලෝකයේ වෙත ගම වෙත ගලා යන්න සලස්වන්න ස්වාමිනී. හalleluya hallelujah. प्रशंसा वेवा देवी प्याननी, प्रशंसा वेवा देवी प्याननी, प्रशंसा वेवा महिमय वेवा देवी प्याननी, प्रशंसा वेवा स्वामिनी ओपट गौरव वेवा स्वामिनी, प्रशंसा वेवा स्वामिनी, प्रशंसा वेवा स्वामिनी ओपट महिमय वेवा स्वामी, ඔබට ගෞරව प्रशंसा वेवा ओ महिमय वेवा देवी प्याननी, प्रशंसा वेवा स्वामिनी, गौरव वेवा स्वामी, प्रशंसा वेवा स्वामी ओबट गौरव वेवा स्वामिनी, प्रशंसा वेवा स्वामिनी. ස්වාමිනේ අපි සෑම කෙනෙක් ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා. ඔබ එකම ස්වාමීන්, ඔබ එකම ගැලවුම්කාර ජීවමාන දෙවියන් වහන්සේ. ඒ ගැන සාක්ෂිකාරයෙක් ලෙස ජීවත් වෙන්න අපි වාලේප කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලනවා. ආමේන්.